ඔව් යුරෝපා සංගමයේ රටවල් තමයි ශ්‍රී ලංකාවේ විශාලතම විදේශීය වෙළඳපොළ වෙන්නේ. ඉතින් යුරෝපා සංගමයේ තුනෙන් එකක් අපේ රටේ විදේශීය අපනයනෙන් තුනෙන් එකක් පමණ යන්නේ යුරෝපා සංගමයේ රටවල් වලට. මෙය 2015 මේ ගනුදෙනු වල වටිනාකම යුරෝ බිලියන 4.7ක්. ඉතින් මේ වෙනකොටත් 1960 ගණන් වල සිට 1968 විතර ඉඳන් ශ්‍රී ලංකාවට යුරෝපා සංගමේ රටවල් වලට තමන් මේ රටේ නිෂ්පාදනය යවනකොට GSP සහනය තියෙනවා. මේ GSP සහනය GSP ප්ලස් දක්වා දියුණු වෙනවා. GSP ප්ලස් දක්වා දියුණු වෙනවායි කියන්නේ අපේ රටින් යැවෙන බොහෝ භාණ්ඩ වලට සම්පූර්ණ බදු නිදහසක්. උපරිම වශයෙන් 66%කට වැඩි බදු සහනයක් හිමි වෙනවා මේ GSP ප්ලස් සහනයත් එක්ක. ඉතින් මේ GSP ප්ලස් සහනය අපිට අහිමි වෙනවා 2010 වර්ෂයේදී. මේ අහිමි වීමේදී ඉතාමත් විශේෂී දේ තමයි මේ අහිමි වීම වන විට අපේ රටේ වෙළඳ ඇමතිවරයා හිටියේ මහාචාර්ය GL පීරිස් මහත්මයා. මේ GSP ප්ලස් සහනය අහිමි වෙනවයි කියලා කියන්න ගියපු එවකට වෙළඳ අමාත්‍යාංශයේ හිටපු ලේකම්තුමන්ට සරත් රණුගේ මහත්මයාට තමන්ගේ තනතුරෙන් යන්නටත් සිද්ධ වුණා. ඔහුට සංචිතයට ඔහුව තල්ලු කළා දැම්මා. GSP ප්ලස් සහනය අපිට ලැබෙන්නේ නැහැයි කියලා මාධ්‍යවලට කරපු ප්‍රකාශයට නිසාම. මේ ආණ්ඩුව ආවට පස්සේ මේ GSP ප්ලස් සහනය ගැන ආපහු කතා කරන්න පටන් ගත්තා. ඒ නිසාම අද අපි ප්‍රධාන මාතෘකාව බවට පත් කරගන්නේ GSP ප්ලස් සහනය. විශේෂයෙන් යුරෝපා සංගමේ තාක්ෂණික කමිටුව මේ වන විට යුරෝපා සංගමයටත් යුරෝපා සංගමේ පාර්ලිමේන්තුවට නිර්දේශ කරලා තිබෙනවා නැවතත් ශ්‍රී ලංකාවට GSP ප්ලස් සහනය ලබා දෙන්නට අවශ්‍ය සුදුසුකම් සපුරාලා තිබෙනවයි කියලා. ඉතින් මේ සම්බන්ධයෙන් ඉදිරියේදී යුරෝපා සංගම් පාර්ලිමේන්තුව සාකච්ඡා කළ යුතුයි. මේ සඳහා අඩුම තරමින් මාස 2ක් 4ක් අතර කාලයක් ගත වේවි. මේ කටයුත්ත සම්පූර්ණ වෙන්න. තාමත් මේක යෝජනාවක් හැටියටයි තිබෙන්නේ. නමුත් මේ GSP ප්ලස් සහනය ශ්‍රී ලංකාවට ලැබුණොත් ආර්ථිකමය වශයෙන් මොන වගේ බලපෑමක්ද අපිට තිබෙන්නේ. දැන්ටත් මේ සම්බන්ධයෙන් එක් කොටසක් විවේචනය කරනවා. මේ GSP ප්ලස් සහනය දෙන්නේ ලබා ගන්නේ ආණ්ඩුව කොන්දේසි 58කට එකඟ වෙලා ලංකාවේ බහුමික අඛණ්ඩතාවයට ස්වෛරීත්වයට හානි වන අන්දමේ කොන්දේසි වලට තමයි මේ ආණ්ඩුව එකඟ වෙලා තියෙන්නේ කියලා. නමුත් යුරෝපා සංගමේ අද නිකුත් කරපු ප්‍රවෘත්ති නිවේදනයේ සඳහන් වුණේ මේ සහනය GSP ප්ලස් සහනය නැවතත් රටට ලබා දෙන්නේ විවිධ වූ රජයන් ශ්‍රී ලංකාවේ රජයන් විසින් අත්සන් කරපු සම්මුතීන් 27ක් නිසා බව කොන්දේසි පනවා නැති බව තමයි ඔවුන් සඳහන් කරන්නේ. ඉතින් මොකද්ද මෙතන තියෙන පටලැවිල්ල? කොන්දේසිද එහෙමත් නැත්නම් සම්මුතීන්ද? කන්ඩිෂන්ද කන්වෙන්ෂන්ද? මේ ඉංග්‍රීසි වචන දෙකේ මොකක්ද? ඉතින් මේ හැම දෙයක් ගැනම අපිට පැහැදිලි කරගන්න පුළුවන්. මටත් ඉගෙන ගන්න පුළුවන්. ඔබටත් ඉගෙන ගන්න පුළුවන්. ඒ නිසාම මේ සංවාදයේ පුරාවටම අපිත් එක්ක රැඳෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. 2.50.53.15 ඔස්සේ ඔබට පුළුවන් මේ විද්වත් මණ්ඩලයෙන් ඔබට තිබෙන ප්‍රශ්න ඉදිරිපත් කළා ඊට පිළිතුරු ලබා ගන්නට. අද මැදිරියේ සිටිනවා රජරට විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය RIR ප්‍රසන්න මහත්මයා. ඒ වගේම වයඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය අමින්ද පෙරේරා මහත්මයා. ඒ වගේම වරලත් ගණකාධිකාරී හර්ෂ ගුණසේන මහත්මයා. තිදෙනාම ආයුබෝවන් කියලා පිළිගන්නවා. අපි කොතනින්ද පටන් ගන්නේ? ගුණසේන මහත්මයාද ප්‍රසන්න මහත්මයා? මම හිතුවා ප්‍රසන්න මහත්මයාගෙන් පටන් ගන්න. දැන් මේ GSP ප්ලස් අපිට ඕනේද? මොකක්ද මේකේ වැදගත්කම මේ වෙලාවේ? ඇත්තටම ශාන් ස්තුතිවන්ත වෙනවා මේ වගේ සාකච්ඡාවකට ආරාධනා කිරීම පිළිබඳව. මේ GSP ප්ලස් සහනය ලැබෙනවා කියලා සංඥාව නිකුත් වීමත් එක්ක විවිධ තර්ක විතර්ක මතුවන අවස්ථාවක්. ඇත්තටම GSP සහනය පදු සහනය අපිට රටට ඇත්තට මේ වෙලාවේ අවශ්‍යද කියන තර්කය අපි ගත්තොත්, කාරණාව අපි ගත්තොත්, අපි මුලින්ම හඳුනා ගන්න ඕන අපේ ආර්ථිකයේ මේ වෙනකොට තියෙන පසුබිම. අපි යථා තත්ත්වයේ යථා
ස්වරූපය අපි හඳුනා ගන්න. මේ වෙනකොට අපි රටක් විදියට ආර්ථිකමය වශයෙන් මුහුණ දෙන අභියෝග රාශියක් තියෙනවා. විශේෂයෙන්ම අපි ගත්තොත් අපි විශාල ණය අර්බුදයක හිර වෙලා ඉන්න බිලියන ඇමරිකන් ඩොලර් බිලියන 46ක් විතර බිලියන් 5ක් විතර අපි වාර්ෂිකව ගෙවන්න ඕන ණය සේවා වාරික විදියට. ඊට අමතරව අපි ගත්තොත් අපේ වෙළඳ හිඟය දිගින් දිගටම ප්‍රසාරණය වෙන තත්ත්වයක්. වෙළඳ හිඟේ වර්ධනයක් අපිට පෙන්눔 කරනවා. ඒකට අපි ආදායම් සහ වියදම් පිළිබඳව රාජ්‍ය ආදායම් සහ වියදම් පිළිබඳව අර්බුදයක නියැලීලා ඉන්නවා. ආදායම් තත්ත්වයන් වර්ධනය කරගන්නේ කොහොමද කියන එක. විදේශ විනිමය පිළිබඳව විදේශ ඉපීම් පිළිබඳව කාරණාවේ අපි ගැටලුවක ඉන්නවා. මේ කරගන්න විවිධ වූ ක්‍රමෝපායන් අපි අනුගමනය කරමින් ඉන්න මේ තත්ත්වය නිවැරදි කරගන්න. එතකොට මේ වගේ තත්ත්වයක් තුළ GSP සහනය අපේ රටට අවශ්‍ය ඇයි කියන කාරණාව තමයි අපි මූලිකවම වටහා ගන්න ඕන. මම දකින විදියට අපේ රටට මේ වෙනකොට අපිට තියෙන්න ඕන විවෘතාර්ථකයේ හඳුන්වා දීමත් සමග ශක්තිමත් වෙළඳ ආර්ථිකයක් අපි ළඟ අපේ රටට තියෙන්න ඕන. එතකොට මේ ශක්තිමත් වෙළඳ ආර්ථිකය කරන්න නම් විදේශ රටවල් එක්ක අපි විදේශ වෙළඳාම සිද්ධ කරනකොට අපිට ඇත්තටම අපි තරඟකාරී පසුබිමක ඉන්න ඕන. අපේ ව්‍යාපාරිකයන් අපි අපනයන ශේෂ්ත්‍රයේ තරඟකාරී පසුබිමක තියෙන්න ඕන. එතකොට මේ වෙලාවේ අපි දැක්කා GSP සහනය GSP+ බදු සහනය අපිට 2005 අවුරුද්දේ ලැබිලා 2010 අවුරුද්දේ මේක අහිමි වෙනකොට අහිමි වුණාට පස්සේ අපේ අපනයනවල යම්කිසි වර්ධනයේ යම්කිසි පහළ යාමක් අඩුවීමක් අපිට දක්නට ලැබුණා වර්ධනයේ. එතකොට මේවත් එක්ක ඇතිවෙන තත්ත්වය පසුබිම් කරගෙන තමයි අපි මේ GSP සහනය රටට ආර්ථිකයට වැදගත් වෙන්නේ කොහොමද කියන එක අපි හඳුනා ගන්න ඕන. මේ කාරණාවේදී මම ඇත්තටම ශාන් මතු කිව්වා වගේ අපේ අපනයනවල අපනයනවල විශාල ප්‍රතිභාගයක් නියෝජනය කරන්නේ යුරෝපා වෙළඳපොළ. විශාලතම වෙළඳපොළ අපි කිව්වොත්. එතකොට මේකේ අපිට තියෙන වාසිය තමයි මේ සහනයත් එක්ක අපි කතා කරන්නේ ඊටාම සීමිත වූ භාණ්ඩ ප්‍රමාණයක්. නමුත් භාණ්ඩ වර්ග 7500කට ආසන්න ප්‍රමාණයකට මේ සහනය ලැබෙනවා. එතකොට අපිට මේ විශාල විවිධාංගීකරණයකට ආර්ථිකය යොමු කරන්න පුළුවන් පසුබිමක් මේ GSP සහනයත් එක්ක ලැබෙනවා. අනිත් පැත්තෙන් අපි දන්නවා අපේ ප්‍රධාන අපනයනය මේ වෙනකොට රෙදිපිලි ගාමන්ට්ස් තමයි ප්‍රධාන අපනයනය බවට පත් වෙලා තියෙන 45ක් විතර අපේ අපනයන ඉපීම් වලින් අපි උපයගන්නේ ගාමන්ට්ස් අපනයන කිරීම හරහා. එතකොට මේකෙන් අපි පසුකාලීන දත්ත අපි විශ්ලේෂණයට ලක් කරලා බැලුවොත් 2005 සහ 2010 අවුරුදු තුලට කලින් මේ ගාමන්ට්ස් කියන්නේ රෙදිපිලි අපනයන ශේෂ්ත්‍රය යම්කිසි වෙළඳ ගිවිසුම් රාශියක් මත ක්‍රියාත්මක වුණා. අපි කියමු උදාහරණයක් විදිහට 1994ට කලින් බහුකේන්ද්‍ර ගිවිසුම හරහා මේක පාලනය වුණා. ඊට පස්සේ ලෝක වෙළඳ සංවිධානයේ 1995 ස්ථාපිත වීමත් සමග මේ ගිවිසුම අවුරුදු 10ක කාල පරිච්ඡේදයකට මේක අයින් කරා. 2005 වෙනකොට 2005 නැවත අපි GSP+ සහනයත් එක්ක අපිට වාසියක් අනිත් රටවල් වලට නොමැති වාසියක් ලැබෙන එකත් එක්ක අපි අපේ අපනයනවල යම්කිසි ප්‍රසාරණයක් අපි දකින්නවා කාලීනව. නමුත් 2010න් පස්සේ මේකේ යම්කිසි පරිහානියක් අපි දකිනවා. නමුත් මේ සහනය ඇත්තටම අපිට වැදගත් වෙන්නේ අපේ අපනයන ආදායම් තරඟකාරීත්වයේ වර්ධනය කර ගැනීම හරහා අපනයන ආදායම් වර්ධනය කර ගැනීම එක පැත්තකින් මේක අපේ රටේ ආර්ථිකයට වැදගත් වෙනවා. අනිත් පැත්තෙන් අපේ රුපියල ශක්තිමත් කරගන්න, ඒ වගේ වෙළඳ පරතරය අවම කරගන්න තාම වැදගත් වෙනවා. දැන් ගත්තොත් සංඛ්‍යා දත්ත අපි ගත්තොත් ඇපරල් සෙක්ටර් එකේ ගාමන්ට්ස් ඇඟලුම් අපනයනය කිරීම හරහා අපි සාමාන්‍යයෙන් යුරෝපා
යුරෝපයට 43% විතර අපේ අපනයන ගිහින් තියෙනවා. එතකොට මේ ආදායම් වල ප්‍රසාරණයක් දැන් අපි එස්ටිමේට් කරනවා ඇමරිකන් ඩොලර් බිලියන 4ක ඉඳන් මේ තත්ත්වය බිලියන 8 දක්වා වර්ධනය කරගන්න මේක පුළුවන් වෙයි දෙගුණයක් කරගන්න මේ GSP බදු සහනයත් එක්ක. එතකොට අපිට අපේ රටට අමතර වාසියක් වෙනවා. මොකද අපේ තරඟකරුවෝ තමයි ආසියාවේ ඉන්න බංග්ලාදේශය, කාම්බෝදියාව, චයිනා, වියට්නාම් මේ වගේ රටවල් එක තමයි අපි තරඟ කරන්නේ. එතකොට අපිට තරඟකාරී මිලකට මේ යුරෝපා වෙළඳපොළට ප්‍රවේශ වීමේ හැකියාව මේ බදු සහනයත් මේ GSP+ බදු සහනයත් එක්ක අපිට හැකියාව ලැබෙනවා. ඉතින් ඒක තමයි එක වාසියක්. දෙවෙනි එක තමයි අපිට විශාල භාණ්ඩ පැසක්, ඒ කියන්නේ 7500කට විතර මේ සහනය ලැබෙනවා. එතකොට අපේ ආර්ථිකය විවිධාංගීකරණයකට නැත්නම් අපනයන විවිධාංගීකරණයකට ලක් කරන්න තියෙන හැකියාව මේකත් එක්ක තවදුරටත් වැඩි වෙනවා. ඒක විශාල වාසියක් වෙනවා. මම හිතන්නේ ඒක අපි මේ ගැන කතා කරමු තවදුරටත්. මම කැමතියි මේ ආචාර්ය අමින්ද පෙරේරා මහත්මයාගෙන් අහන්න. දැන් අමින්ද මහත්මයා මේ සමහරු කියන සමහරු අපි ඉක්මනින් වෙලාව බලලා නැවතත් එකතු වෙමු. පරිපූර්ණ මෝල්ට්, මැලිබන් මෝල්ට් හැමෝටම හැම වෙලාවෙම. හොඳයි. දැන් මේ ගැන විවේචනය කරන අපි දැක්කා බොහෝ විපක්ෂීය මන්ත්‍රීවරු දැඩි විවේචනයක් කරනවා. ඔවුන් කියන්නේ මේ හරහා වෙන්නේ අපි කොන්දේසි 58කට නැමෙනවා. මේක රටේ ස්වාධීනත්වයට ආරක්ෂාවට බලපතල ලෙස අභියෝගයක් වෙනවා කියන එක. හැබැයි යුරෝපා සංගමයේ අද කියනවා මේ කොන්දේසි නෙමෙයි තියෙන්නේ. මේ තියෙන සම්මුතීන්. එතකොට මේ කන්වෙන්ෂන් සම්මුතීන් කියලා ගන්නේ කන්ඩිෂන් අපි කියමු කොන්දේසි කියලා ගත්තොත්. මේ දෙකේ අර්ථකථනයේ යම් අපහැදිලිතාවයක් මටත් මෙතන ගැටලුවක්. මොකද මෙතන තියෙන්නේ කොන්දේසිද? එහෙම නැත්නම් යුරෝපා සංගමයේ කියන විදියට මෙතන තියෙන්නේ කන්වෙන්ෂන් ද සම්මුතීන්ද? මොකක්ද මේකේ හරි දේ? ඔව් ඉෂාන්, දැන් මම හිතන්නේ ලංකාවේ ආර්ථිකයේ තියෙන යම් යම් ප්‍රශ්න බලද්දී මේ ආර්ථික කරුණු අනවශ්‍ය විදිහට දේශපාලනය වෙනවනේ. එතෙන්දී කන්ඩිෂන් සහ කන්වෙන්ෂන් පැටලෙන්න බෑ. මේක පටලලා තියෙනවා. අපි ඔය කතාව කියන සමහර අය බලපුවාම මම නම් වශයෙන් කියන්න ඕනේ නැහැ. මොකද ඒ කට්ටිය පැහැදිලිවම දන්නවා මෙතන තියෙන සම්මුතිය. මොකද අපි 2005 ඉඳන් 2010 වෙනකන් ඔය කියන අය තමයි ආණ්ඩු කරේ. ඒතොර තුමන්ලා දන්නවා ඒ කාලේ තිබිච්ච කොන්දේසිද තිබුණේ නැත්නම් කන්වෙන්ෂන්ස් එහෙම නැත්නම් සම්මුතියින්ද තිබ්බේ කියලා. මේක ඇත්තටම තියෙන සම්මුතියින්. යම් කිසි කෙනෙකුට ඒක තවදුරටත් පැහැදිලි කරගන්න පුළුවන් නම් කිසි ප්‍රශ්නයක් නෑ. අද තාක්ෂණය දියුණුයි. නිකන් කම්පියුටර් එකට ගිහිල්ලා වෙබ්සයිට් එකට ගිහිල්ලා බලන්න යුරෝපා සංගමේ මොනවද කියලා තියෙන්නේ කියලා. ඒකේ තියෙන කන්වෙන්ෂන් සහ ඒක ඊටාම් පැහැදිලිව ඔබතුමා කිව්වා වගේ කියනවා මේ සම්මුතියින් ඒ කට්ටිය දාපුවා නෙමෙයි අපි අත්සන් කරපුවා. අපි කලින් තිබිච්ච රජයන් අත්සන් කරපුවා. හැම රජයක්ම මීට කලින් තිබුණා. අනිත් එක ඒකේ දැන් ප්‍රධානම දැන් ඔබ කියන දැන් මම ඊයේ දැක්කා බන්දුල ගුණවර්ධන හිටපු වෙළඳ අමාත්‍යවරයෙක්, ඒ වගේම මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්මයා, එතනමලුත් මේ GSP+ අහිමි වෙනකොට හිටපු වෙළඳ අමාත්‍යවරයා. ඒතර මේ ඔබ කියන්නේ මේ අය දන්නවා මෙතන තියෙන්නේ මේක තියෙන්නේ ඒ කියන්නේ සම්මුතීන්ට එකග වීම හරහා ලැබෙන දෙයක් කියන එක. හැබැයි නමුත් ප්‍රකාශ වෙන්නේ ඊට වඩා වෙනස් වූ දෙයක්. ඒකද මෙතන තියෙන ගැටලුව. මගේ චෝදනාව දිගටම ඒක තමයි. මොකද මම දැක්කේ කියන කරුණු සහ වෙච්ච ප්‍රකාශන බලපුවාම මෙතන ඒ අය නොදැනගෙන කරනව නෙමෙයි. හැබැයි උන්ට උමනාව තියෙනවා මහජනතාව නොමග යවන්න. ඒක ඊටාම බරපතල ප්‍රකාශනයක් මම කරන්න වෙන්න පුළුවන්. මොකද අවංකවම ගත්තොත් අපිට පේන විදිය තමයි මේක ඊටාම පැහැදිලිවම ජනතාව නොමග යවීම. දැන් ඒ සම්මුතින් වලත් ඒකට මොන නමක් දැම්මත් ඔක අපි කොන්දේසි හරි සම්මුතින් කියමු මොකක් හරි කමන්නේ කියලා. එහෙනම් අපි අහනවනේ මොනවද තියෙන්නේ කියලා. ඒතර මේ සම්මුතින් වල GSP+ එක ගන්නකොට අපිට ප්‍රධාන සම්මුතින් 27ක් තියෙනවා. 27 කරුණු 4කට වෙන් කරනවා අපි. එකක් තමයි අපේ තියෙන මානව හිමිකම්. මම 27ම කියනවා නෙමෙයි. නමුත් ප්‍රධාන 4. ඊට පස්සේ අපේ තියෙන සේවක අයිතිවාසිකම්. ඊළඟට අපේ තියෙන පරිසර සුරකීම පිළිබඳ කාරණය. සහ යහපාලනය. දැන් මේ එකක්වත් මේක මොන නමකින් හැඳින්වුවත් කොන්දේසියක් කියලා හැඳින්වුවත් කවුද යහපාලනයට විරුද්ධ වෙන්නේ? දැන් අපි අකමැතිද
19 වෙනි විවස්ථා සංශෝධනයට? අපි අකමැතිද 17 වෙනි විවස්ථා සංශෝධනයට? අපි කැමති ඒකට. අපි කැමති නැද්ද අපේ මානව හිමිකම් රකින්නට? අපිට අපේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙළපාලියක් කරනකොට අපි ඒකට ගහන්න කියලා අපි කවුරු හරි කියනවද? නෑනේ. නිසා අපි මේ සියලුම දේවල් වලට කැමති. රටේ සාමාන්‍ය පුද්ගලයෝ කැමති. හැබැයි දැන් GSP+ වගේ දෙයක් ලංකාවට ලැබිලා මේ ආර්ථිකයේ තියෙන කරුණු කාරණා වෙනස් වුණොත් මේ රටේ ආර්ථිකයේ වර්ධනයක් රජය ප්‍රකාශ කරන වගේ වර්ධනයක් සිද්ධ වුණොත් ඒක සමහරකට විපක්ෂයට අවාසිසහගත කාරණයක් වෙන්න පුළුවන්. ඉතින් විපක්ෂය ඊටම වැරදි විදියට මේක දේශපාලනීකරණය කරන්න යනවා කියන එකයි මගේ මතය. අපි ඇත්තටම බලන්න ඕනේ අවංකව බලන්න ඕනේ. ඇයි අපි යුරෝපා සංගමය ගැන කතා කරන්නේ? දැන් යුරෝපා සංගමය කියලා කියන්නේ රටවල් 28ක් නියෝජනය කරන තැන. මේ ආර්ථිකය දල වශයෙන් යුරෝ බිලියන 4000කට වඩා වැඩි ආර්ථිකයක්. ජනතාව ගත්තොත් මිලියන 500ක් විතර තියෙන ආර්ථිකයක්. ඒතර මේ ආර්ථිකයට අපි 100ට එකක් ඇරියන් භාණ්ඩ හෝ සේවා 100ට එකක් අපිට පුළුවන් නම් දෙන්න ඒක විශාල ප්‍රතිලාභයක් අපිට. ඉතින් අපි දැක්ක දෙයක් තමයි මේ වර්තමාන ආණ්ඩුව කියනවා ආසියාවේ රටවල් එක්ක ගිවිසුම් ගත වෙනවා චීනයේ සිංගප්පූරු වගේ රටවල් එක්ක අනිත් පැත්තෙන් යුරෝපයේ රටවල් එක්ක ගිවිසුම් ගත වෙනවා කියලා. ඒතර යුරෝපා සංගමය කියලා කියන්නේ අපිට තියෙන රටවල් 28ක් එක්ක එකපාර ගිවිසුම් ගත වෙන්න පුළුවන් අවස්ථාවක්. ඒක මේක හොඳ වෙළඳපළ අවස්ථාවක්. ඉතින් අර මම මුලින් කිව්වා වගේ පොඩි අවාසනාවන්ත කාරණයක් තමයි මේක රටේ මේ විපක්ෂයට විතරක් පොදු කාරණයක් නෙමෙයි. සදාකාලික අපි දැක්ක දේ තමයි විපක්ෂයක් වුණාට පස්සේ විපක්ෂ සියල්ල හැම වෙලාවෙම ආණ්ඩුව කරන දෙයට විරුද්ධ වුණා. ඒක වර්තමාන විපක්ෂයටත් පොදුයි, පැරණි විපක්ෂයටත් පොදුයි. ඔව්. දැනට මේ රටවල් දැන් GSP+ සහනය ලබන සමාන GSP සහනය ලබන රටවල් කොපමණ විතර තියෙනවද? ඒ වගේම GSP+ ඒ අතරින් අර ඊට වඩා ඉහළ සහනයක් ලබන රටවල් කීයක් විතර තියෙනවද? ඔකේ චූටි පැහැදිලි කර ගැනීමක් ගමු මම හිතන්නේ සහන්නේ අපිට වැදගත් වෙයි. ඒ තමයි මොකද්ද මේ GSP සහ GSP+ කියන්නේ. දැන් GSP කියන එක සමහර අය හිතනවා මේක අලුත් දෙයක් කියලා. නෑ මේක අලුත් දෙයක් නෙමෙයි. ඇත්තටම GSP ගැන සාකච්ඡා වෙන්නේ 1968 දී මුල් වතාවට. එතෙන්දී ඔවුන්ගේ යෝජනාව වෙන්නේ සංවර්ධිත රාජ්‍යයන් වලට අවශ්‍යතාවය ඇති වෙනවා මේ සංවර්ධන වෙමින වචනේ කොහොමද එන්නේ? ඒකේ සිංහල වචනය මට සිංහලෙන් පුළුවන් නම් පරිවර්තනය කරන්න. ඒ කියන්නේ generalized scheme of preference. දැන් මේ ඒතර වරණීය අවස්ථාවක් අපිට දීලා තිබුණා. එතෙන්දී කිව්වේ සංවර්ධන වෙමින් පවතින රටවල් වලට අවස්ථාවක් දෙන්න කියලා සංවර්ධිත වෙළඳපොළ වලට ප්‍රවිෂ්ඨ වෙන්න. ඒ සඳහා බදු අඩු කිරීමක් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව 1970 දී තමයි GSP පළවෙනි වතාවට ක්‍රියාත්මක වෙන්නේ. ඒකද 1971 යුරෝපා සංගමය පටන් ගන්නවා, ජපානය දෙනවා. මේ වගේ රටවල් ගණනාවක් GSP දෙනවා. 1972 වෙනකොට නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව එකතු වෙනවා. 1974 දී ඇමරිකානු එක්සත් ජනපදය එකතු වෙනවා. 92 රුසියාව එකතු වෙනවා. 2002 අයිස්ලන්තය එකතු වෙනවා. මේ වගේ ආයතන රටවල් ගණනාවක් මේකට එකතු වෙලා වැඩ කරනවා. අපි කතා කරන්නේ මේ යුරෝපා සංගමයක විතරයි. නමුත් තව රටවල් ගණනාවක් අපේ GSP දෙනවා. ඒතර යුරෝපා සංගමය 2005 දී අතරම 2004 දී සාකච්ඡාව පටන් ගන්න. 2005 දී කියනවා මේ Taman දෙන GSP සහනය තව ක්‍රම දෙකකට වෙන් කරා. එකක් කවුන් කිව්වා GSP+ කියලා, අනිත් එකට කිව්වා ABA සිස්ටම් එකක්, everything but arms කියන එක. දැන් GSP+ එකේදී කිව්වේ යම්කිසි රටක් අපි කියන ඔය කොන්දේස් කියන්නේ සම්මුතින් අනුගමනය කරනවා නම් ඔවුන් අපනයන කරන භාණ්ඩ සියල්ලට බදු ඉවත් කරන්න. බයි GSP වල තිබුණේ අපි සහන ලබන භාණ්ඩ වලින් 3/2කට විතරයි බදු සහන හම්බෙන්නේ. අනිත් එක තිබ්බේ everything but arms කියන එකේදී කිව්වේ ඊටාම දිලුඳු රාජ්‍යයන් වලට ආයුධ හැර ඕනම භාණ්ඩයකට සහන දෙන්න කියලා. ඒතර අපි GSP+ එකේදී භාණ්ඩ වර්ග 7200ක් විතර අපිට දීලා තියෙනවා. දැන් GSP+ සහනය අපිට ලැබෙන්නේ දල වශයෙන් කියන්නේ ඊටාම සීමිත රටවල් ටිකකට. දැන් ආසියාව ගත්තොත් පාකිස්තානයට විතරයි දැන්ට GSP+ එක ලැබෙන්නේ. ඉතින් අපිටත් ලැබෙනවා කියන්නේ ඒක විශාල වරප්‍රසාදයක්. GSP සහනය ලැබෙන රටවල් විශාල අතර ඉන්දියාව තියෙනවා නේද? ඉන්දියාව තියෙනවා. ඔව්. හොඳයි. හර්ෂ ගුණසේන මහත්මයා දැන් අපි මෙතන මේ GSP+ හා මේ සහනය ලබා ගැනීමත් එක්ක මම කියවුවා අද වඩුගේ මහත්මිය විසින් ලියලා තිබුණු එක වෙබ් අඩවියකට විසින් ලබා දීලා තිබුණු ලිපියක්
මට හරියට මතක නැහැ මුල් නම. ඇය කියලා තිබුණු කාරණය තමයි දැන් මේ කාරණය තමයි ගොඩක් වෙලාවට ඒකාබද්ධ විපක්ෂය ඇතුළු බොහෝ විපක්ෂ මන්දිරවල මතු කරන කාරණය. දැන් මේ GSP+ ලබාගෙන මොකද්ද ඒකෙන් ලැබෙන මොකද්ද වාසිය අපේ රටේ තියෙන ආරක්ෂාව අපේ රටේ ස්වෛරීත්වයට හානියක් වෙනවා නම් මොනවටද මේවා හානි කරගෙන අපි මේවා මේ GSP ගන්න යන්නේ? ඉතින් ඇයි එහෙම වෙන්නේ? දැන් මූලික වශයෙන් ගත්තොත් එහෙම අපේ රටේ ස්වෛරීත්වය ගත්තොත් එහෙම චෝදනාවක් තියෙන අපේ රටේ ස්වෛරීත්වය හානි කරගෙන තමයි මේ GSP ගන්න කියලා. මොකද්ද මේ ස්වෛරීත්වය කියන්නේ? අපේ රටේ ස්වෛරීත්වය තියෙන්නේ ජනතාවගේ අතේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විදියට පරමාධිපත්‍ය ජනතාවගේ අතේ තියෙනවා. ජනතාව මේ පරමාධිපත්‍ය පවරනවා ආකාර පහකින්. එකක් ජනාධිපතිවරයාට පවරනවා විධායක බලය. අනිත් එක පාර්ලිමේන්තුවට පවරනවා නීති සම්පාදනය කිරීමේ බලය. අනිත් එක අධිකරණයට පවරනවා පාර්ලිමේන්තුව හරහා නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය. ඊළඟට ජනතාව මැතිවරණ හරහා තමුන්ගේ ස්වෛරීත්වය ප්‍රකාශ කරනවා සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයක් තියෙනවා. ඒ හරහා තමන්ගේ ස්වෛරීත්වය භුක්ති විඳිනවා. ස්වෛරීත්වය තියෙන්නේ ජනතාවගේ අතේ. දැන් අපි ටිකකට ඉස්සෙල්ලා කතා කරා මේ ජාත්‍යන්තර සම්මුතීන් පිළිබඳව. මේ ජාත්‍යන්තර සම්මුතීන් මේක තමයි මේ කොන්දේසි කියලා කියන්නේ. මේ ජාත්‍යන්තර සම්මුතීන් ශ්‍රී ලංකා රජයන් විසින් පසුගිය කාලේ හිටපු දිගටම හිටපු ශ්‍රී ලංකා රජයන් විසින් මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් සංවිධානය හරහා අපි එකඟ වෙච්ච දේවල් තියෙනවා. ඒවා ක්‍රියාත්මක කරන්න. එතකොට යුරෝපා සංගමේ GSP+ සහනය ලබා ගැනීමේදී අපිට කියනවා ඔයගොල්ලන් එකඟ වෙච්ච මේ සම්මුතියන් තියෙනවා ඒවා ක්‍රියාත්මක කරන්න. එතකොට ඒවා ක්‍රියාත්මක කරපුවාම අපි මේ ආර්ථික සහන ලබා දෙනවා කියලා. දැන් අමින්ද මහත්මයා ආචාර්ය අමින්ද කිව්වා මොනවාද මේ සම්මුතියන් 27ක් තියෙනවා මානව හිමිකම් පරිසරයේ ආදී වශයෙන්. ප්‍රධාන අංශ. එතකොට මේ මානව හිමිකම් යටතේ තියෙන එකක් තමයි සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය. සියලු ආකාරයේ වර්ගවාදී වෙනස්කම් පිටුදැකීම සඳහා වන ජාත්‍යන්තර සම්මුතිය. ආර්ථික සමාජීය සහ සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය. මේ සම්මුතියන් හරහා රටේ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා වීමක් සිද්ධ වෙනවා. ජනතාවට මේ සුදු වෑන් වලින් අරගෙන නොයෑමට තියෙන අයිතිය ආරක්ෂා වෙනවා. ජනතාවට ක්‍රූර ලෙස වද බන්ධනවලට ලක් නොවීමට තියෙන අයිතිය ආරක්ෂා වෙනවා. එතකොට මේ ස්වෛරීත්වය භුක්ති විඳින ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා වෙනවා මේ සිවිල් ජාත්‍යන්තර ඔබ කියන ඔය ජාත්‍යන්තර සම්මුතීන් වලින් ඔබ කියන උත්සාහ ගන්නේ ජනතාවගේ අයිතිවාසිකම් රැකෙන්න. ජනතාවගේ අයිතිවාසිකම් තමයි රැකෙන්නේ. එතකොට යම් කිසි මේ සම්මුතීන් ලෝකේ බොහෝ රටවල් අත්සන් කරපු සම්මුතීන්. ඔව්. මේවා මේ රටවල් ප්‍රතික්ෂේප කරපු සම්මුතීන් නෙවෙයි. රටවල් ප්‍රතික්ෂේප අපේ රට අපි මේවා ක්‍රියාත්මක කරනවා කියලා එකඟ වෙලා තියෙනවා. නමුත් රජය ක්‍රියාත්මක කරන්නේ නැහැ. යම්කිසි පාලකයෙක් හිතනවා නම් ජනතාව මර්ධනය කිරීමට ජනතාවට වද හිංසා පැමිණීමට Tamanට අයිතියක් තියනවා කියලා හිතනවා නම් එහෙම අයිතියක් නැහැ. එහෙම අයිතියක් තියනවා කියලා හිතනවා නම් අන්න ඒ තියනවායි කියලා හිතන අයිතිය ඉවත් වෙනවා. ඔහුගේ පාලකයාගේ ස්වාධීනත්වයක් තියනවා නම් පාලකයාගේ ස්වෛරීත්වයක් තියනවා නම් එහෙම එකක් නැහැ. එහෙම එකක් තියනවා නම් ඒ අයිතිය ඉවත් වෙනවා. ජනතාවගේ ස්වෛරීත්වයට කිසිම හානියක් වෙන්නේ නැහැ. ජනතාවගේ ස්වෛරීත්වය ආරක්ෂා වෙනවා. දැන් මේ GSP+ හරහා අපිට දෙආකාරයක වාසියක් වෙනවා. එකක් අපේ ආර්ථිකය නැංවෙනවා සහ අපේ ජනතාවගේ මානව හිමිකම් ආරක්ෂා වෙනවා සුරක්ෂිත වෙනවා. ඒතකොට දෙආකාරයක වාසියක් අපිටත් වෙනවා. හරි මම කැමතියි හර්ෂ මහත්මයා දැන් එතකොට අපි මේම සම්මුතීන් වලට අත්සන් කරලා නම් දැන් 2010න් මේ පිටට අපි අත්සන් කරපු සම්මුතීන් මහ ගොඩක් නෑනේ. මේ 2017 යන්නේ අවුරුදු 6යි ගත වෙලා තියෙන්නේ. ඒක 2005 දී අපිට ලැබිච්ච GSP+ සහනය 2010 දී අපිට නැති වෙන්නේ ඇයි? අපි සම්මුතීන් වලට අත්සන් කරලා තිබෙනවා නම් අපෙන් මේක ගිලිහෙන්නේ ඇයි? අපෙන් මේක ගිලිහෙන්නේ අපි මේ සම්මුතියන් ක්‍රියාත්මක කරේ නැති නිසා.
සම්මුතියෙන් ක්‍රියාත්මක කළේ නැති නිසා. සම්මුතියෙන් ක්‍රියාත්මක කළේ නැති නිසා. එතකොට දැන් එක කාරණයක් කිව්වොත් එහෙම දැන් LTT සංවිධානය ළමා සොල්දාදුවන් බඳවගත්තා. ඒක රජයට කියන්න පුළුවන් නමුත් ලංකාව ඇතුලේ මේ වෙන්නේ. හරි? එතකොට ඊට පස්සේ කරුණා පාර්ශ්වයේ ඉන්නවා. කරුණා පාර්ශ්වයේ රජයට LTT සංවිධානයෙන් බිඳිලා ගියා. නමුත් කරුණා පාර්ශවයත් ළමා සොල්දාදුවන් හිටියා. නමුත් කරුණා පාර්ශවයට ලංකා රජයේ අනුග්‍රහය ලැබෙනවා. එතකොට මේ ළමා සොල්දාදුවන් පිළිබඳ ප්‍රශ්නයේදී කරුණා පාර්ශවයට ලංකා ආණ්ඩුවේ අනුග්‍රහය ලැබෙනවා. එතකොට ඒකත් එක හේතුවක්. මේ වගේ යම් හේතු තිබුණා අපි මේ සම්මුතින් වලට ගරු කරන්නේ නැති කාරණයක්. එතකොට ඒ හරහා තමයි අපිට මේ GSP+ සහනේ නැති වෙන්නේ. හොඳයි. මේ ආචාර්ය අමින්ද මහත්මයා දැන් මේ ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ දැන් මේ වෙනකොට අර GSP සහනය මාළු අපනයනය සඳහා ආපහු ලැබුණා. හොඳයි. මොහොතක් දෙන්න. ඔබට එනකොටම හැම වෙලෙම බාධා වෙන්නේ. අපි වෙලාව බලලා නැවත ඉක්මනින් එකතු වෙමු. පරාර්ථකාමී මිනිසුන් ලෝකයේ තවත් ලස්සන කරයි. ඔව්. අද මැදිරියේ සිටිනවා රජරට විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය RIR ප්‍රසන්න මහත්මයා, ඒ වගේම වයඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය අමින්ද පෙරේරා මහත්මයා සහ වරලත් ගණකාධිපතිවරයෙකු වන හර්ෂ ගුණසේන මහත්මයා. අමින්ද මහත්මයා තමයි බාධා වෙන්නේ හැම වෙලේම. කවක් නැහැ. බාධා හොඳයි. දැන් මම අහන ප්‍රශ්නේ මේ දැන් මේක මේ කොහොමද අපිට අහිමි වීම ගැන දැන් හර්ෂ මහත්මයා යම් පැහැදිලි කිරීමක් කළා. දැන් මේ ආණ්ඩුව බලයට ආවට පස්සේ තාක්ෂණ ඇගේම් කමිටුව ඔවුන් ලංකාවට කිහිප වතාවක්ම ආවා. විවිධ පාර්ශ්වයන් හම්බ වුණා. විශේෂයෙන් දෙමළ දේශපාලන පක්ෂ එක්ක සාකච්ඡා කළා. දෙමළ සංවිධාන සහ දෙමළ ජනතාව නියෝජනය කරන කණ්ඩායම් හමු වුණා. දැන් ඔවුන් කියනවා මේ වෙනකොට සැහිමට පත්විය හැකි වාතාවරණයක් ලංකාවේ තියෙනවායි කියලා. දැන් මොනවද ඔවුන් බලන්න ඇත්තේ? මොන වගේ කියන්නේ කොන්දේසි නොවුනත් ඔවුන් අපි විසින් ඉටු කළ යුතුව තිබෙන කාරණා ඔවුන් බලන්න නැත්තේ මොන වගේ කාරණා? ඔව් දැන් 2010 GSP+ එක නැති වෙනකොට ආපු වාර්තාව ඉතාම පැහැදිලිව තියෙනවා. හර්ෂ මහත්මයා කිව්වා වගේ එකක් ළමා හිමිකම් ළමා හිංසනය ගැන. ඒ වගේම තිබිච්ච විශේෂතම කරුණු දෙකක් තව තිබුණා. එකක් තමයි මේ රටේ තිබිච්ච දේශපාලනික අයිතිය. පැවතිච්ච රජයේ උල්ලංඝනය කරා කියන. දෙවෙනි එක තමයි ඊළඟ කාරණේ තමයි සිවිල් අයිතිය. නිසා මෙන්න මේ අයිතිවාසිකම් තුන පිළිබඳ තමයි වැඩිම චෝදනා තිබුණේ. අපි ළමා හිංසනය වැඩි කරා. ඊළඟට සිවිල් අයිතිවාසිකම් වලට ඉඩ දුන්නේ නැහැ අපි සහ දේශපාලනික අයිතිවාසිකම්. ඒතර අලුත් ආණ්ඩුව එන්න හේතු වෙන්නේ toy ටිකනේ. අපි අලුත් ආණ්ඩුව එනකොට මේ ආණ්ඩුවේ තේමාව කරගන්නෙම යහපාලනයනේ. ඒතර අපි යහපාලනය කියන වචනේ ගේනකොටම ඒක තුල ගැබ්බෙනවා. එහෙනම් තිබුණේ අවපාලනයක් කියලා. ඒතර අවපාලනය නැති කරන්න යහපාලනයක් ගෙනාවට පස්සේ ඒතර යහපාලන ආණ්ඩුව තුල ඔවුන්ට සිද්ධ වෙනවා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මේ රටේ ජනතාව ඉල්ලපු දේ දෙන්න. ඒතර ජනතාව හැම වෙලේම ඉල්ලුවා අපේ දේශපාලන අයිතිය අපිට දෙන්න. අපි කැමති පක්ෂයකට ඡන්ද දෙන්න, අපි කැමති පක්ෂයක මතයක් දරන්න අපිට අයිතියක් තියෙන්න ඕනේ. ඊට පස්සේ සිවිල් සංවිධාන වල අයිතිවාසිකම් ඉල්ලුවා. වෘත්තීය සමිති වල අයිතිවාසිකම් ඉල්ලුවා. ඊළඟට අපි කිව්වා මේ රටේ වෙන සංවර්ධනය ගැන අපි කිසි ප්‍රශ්නයක් නැහැ සංවර්ධනයේ වීම ගැන. නමුත් අපි දැක්ක දේ තමයි සංවර්ධනය හරහා විශාල පාරිසරික හානියක් සිද්ධ කරා. මේ පරිසර හානියේ ප්‍රතිඵල අපි දැන් භුක්ති විඳිනවා. අපි කො පරිසරය සුරකින්න මේක දරණීය සංවර්ධනයකට යා යුතුයි. සහ මේ රටේ දේශපාලන සදාචාරය රකින්න. මෙන්න මේක තමයි යහපාලනය කිව්වේ. ඉතින් මේ ප්‍රධානම කරුණු හතර ඔන්න ඔය ටික. ඉතින් ඒ කරුණු හතර පිළිබඳ තමයි මම හිතන්නේ යුරෝපා සංගමයේ වැඩිම අවධානය යොමු වුණේ. ඉතින් ඔවුන් අවස්ථා කීපයක බලලා තිබුණා මේ රටේ කියපු දේවල් කොච්චර දුරට ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරනවද කියලා. ඒ පිළිබඳ යම් ආකාරයක සෑහීමකටපත් වෙච්ච නිසා වෙන්නේ නැති අපි ගිය 12 වෙනිදා වෙනකොට ඔවුන් ප්‍රකාශයක් කරන්නේ අපි නැවත වරක් GSP+ ලබා දෙන්න කැමතියි කියලා. මොකද උතුරේ ගත්තොත් එහෙම අපිට පාර්ලිමේන්තුව තුල විශාල කියන්නේ වැදගත්කමක් අපි ලබලා දුන්නා. විපක්ෂයේ නායකත්වයේ දුන්නා සම්බන්ධන් මහත්මයාට. ඒක මේ අපි
නිකන් බැලුවොත් එහෙම මේ රටේ දෙමළ සිංහල මුස්ලිම් කියන වර්ගවාදය අපි ඉවත් කරපු හොඳම තැනක් තමයි ඒක. විපක්ෂ නායකත්වය අපි දුන්නා. ඉතින් එතනම නියෝජනය වුණා මේ රටේ යහපාලනයක් තියෙනවා කියලා. ඒවත් එක්ක තමයි මම විශ්වාස කරන්නේ නැවතවරක් යුරෝපා සංගමය අපි ගැන සලකා බලන්නේ GS+ දෙන්න. මුනිසෙන මහත්මයා ඒ දැන් මේ නැගෙන චෝදනාව තමයි අපි රටේ ආරක්ෂාව පිළිබඳව තිබෙන්නා වූ දේවල් නැති කරගෙන අපි මේ GSP+ සහනයක් ලබා ගන්න යනවා, මේ ආර්ථික සහනයක් ලබා ගන්න යනවා. දැන් මේ මෑතකදී මේ අර සමලිංගික විවාහය පවා අපේ රටේ නීතිගත කරන්න යෝජනා ගෙනල්ලා පාර්ලිමේ මේක කැබිනට් මණ්ඩලයේ මේ පෙරේදා මේක ඊයේ මේක ප්‍රතික්ෂේප කරනවා, අනුමැතිය පළ කරන්නේ නැහැ. ඉතින් මේ ඔක්කොම ගේන්නේ මේවයින් අපේ රටේ තියෙන සංස්කෘතියට පවා හානියක් සිද්ධ වෙනවා කියන කාරණේ. මේ චෝදනා බැහැර කරන්න බැහැනේ. ඔව්. දැන් ඔය සමලිංගික ප්‍රශ්නය මෙතන මේ මානව හිමිකම් වල මෙතනට අදාළ එකක් නෙමෙයි. ඒක දැන් සමලිංගික ප්‍රශ්න ඇවිල්ලා දැන් අපේ අපරාධ නීති සංග්‍රහයේ පීනල් කෝඩ් එකේ තියෙනවා ඒ ස්ත්‍රී පුරුෂ සම්බන්ධතා සාමාන්‍ය සම්බන්ධතා වලින් තොරව යම්කිසි සම්බන්ධතාවයක් තිබුණොත් ඒක අපරාධයක් කියලා. ඒ කියන්නේ ඔහුව පොලිස් අත්අඩංගුවට ගන්න පුළුවන්. නඩු පවරන්න පුළුවන්. එතකොට දැන් මේ මානව හිමිකම් පැත්තෙන් කියන්නේ අපරාධයක් කියන එකෙන් අපරාධයක් නොවේ කියන එක. අපරාධයක් කියන එකෙන් අයින් කරන්න කියන එක. එච්චරයි. එතන තියෙන්නේ. එතකොට දැන් ඔය GSP+ සහනය තියෙන රටවල් ගත්තොත් පාකිස්තානය, මොංගෝලියාව, පැරගුවේ වගේ රටවලත් මේ සමලිංගික විවාහයන් නීතිගත වෙලා තියෙනවා. නෑ එහෙම නීතිගත වෙලා නෑ. ඒ කියන්නේ GSP+ ගන්න සමලිංගික විවාහයන් ඒක කිසිසේත්ම අදාළ වෙන එකක් නෙමෙයි. මේ හුඟක් දේවල් පටලනවා මෙතන. දැන් උදාහරණයක් විදිහට දැන් ජිනීවා මානව හිමිකම් සමුළුවේ දැන් මොකද්ද වෝ ක්‍රයිම්ස් ඒ කියන්නේ මේ යුද අධිකරණයක් අරන් ඉන්න කියලා යම් යෝජනා තියෙනවා මේ ජිනීවා මානව හිමිකම් සමුළුවේ. ඒකයි මේ GSP+ එකයි අතර සම්බන්ධයක් නැහැ. ඒකයි ඒක මේක අතර ඒක සම්පූර්ණයෙන්ම වෙනස් දෙකක්. දැන් GSP+ කියන්නේ අපි දැන් මේ කතා කරගත්ත විදිහට වෙළඳ ගිවිසුමක්. ඒකට ඒ වෙළඳ සහනවලට මේ වෙළඳ සහන මේ ලබා දීම සඳහා යුරෝපා සංගමය කියන ඔබ විසින් අත්සන් කළ සම්මුතියෙන් පිළිපදින්න. එච්චරයි. එතන කොන්දේසියක් දාන්නේ නැහැ. අර අනිත් කාරණේ ඒ කියන්නේ ජාත්‍යන්තර මානව හිමිකම් සමුළුවෙන් අපිට සම්මත වෙච්ච යෝජනාවක් තියෙනවා ලංකාව සම්බන්ධයෙන් මේ සංක්‍රාන්ති යුක්තිය පිළිබඳ ට්‍රාන්සිෂනල් ජස්ටිස්. ඒ කියන්නේ දෙමළ ජනතාව හා සම්බන්ධ. එතකොට ඒ හින්දා යෝජනාවක් සම්මත වෙලා තියෙනවා. අපිත් ඒක සහභාගීත්වයෙන් සම්මත වුණේ ඒ යෝජනාවේ යම් ඉල්ලීම් තියෙන ශ්‍රී ලංකා රජයෙන් කරන්න කියලා. එතකොට ඒකයි මේ GSP එකයි අතර සම්බන්ධයක් නැහැ. දැන් මේක චෝදනා කරන කට්ටිය කියනවා ඔබ කියන්නේ එහෙම සම්බන්ධයක් නැහැ. එහෙම සම්බන්ධයක් නැහැ. ඒක මේවා මානව හිමිකම් වලට අදාළයි. මානව හිමිකම් වලට අදාළයි. නමුත් ඒ දෙකක්. දැන් උදාහරණයක් වශයෙන් මම දැක්කා පුවත්පත්වල තියෙනවා සොල්දාදුවන් ඇපයට දීලා GSP ලබා ගන්නවා කියලා. එහෙම එකක් නැහැ. සොල්දාදුවන් ඇපයට දීමක් මෙතන නැහැ. සොල්දාදුවන්ගේ සම්බන්ධය ඉන්නේ යුද අපරාධ පිළිබඳ පරීක්ෂණයක් කරන්න ශ්‍රී ලංකා රජයේ තියලා තියෙනවා ලංකාවේ යාන්ත්‍රණයක් තියෙනවා. ඊළඟට ඒකේ විදේශීය විනිශ්චයකාරවරුන් අරගන්න කියලා යෝජනාවක් තියෙනවා. ශ්‍රී ලංකා ජනාධිපතිතුමා කියලා තියෙනවා එහෙම අවශ්‍ය නැහැ ලංකාවේ විනිශ්චයකාරවරුන් බඳවා ගන්න කියලා. එතකොට ඒ සංවාදයේ වෙන එකක්. ඒකයි මේකයි පටලලා මේ ජනතාව නොමගේ මේ උත්සාහයක් මෙතන තියෙනවා. දැන් අපි බැරි වෙලාවත් දැන් යුද අධිකරණයේදී දේශීය විනිසුරු වරුන් විතරක් යොදාගෙන යුද අධිකරණය තිබ්බොත් GSP+ සහනය ලැබෙන්න නොලැබී යාමේ අවදානමක් නැහැ. එහෙම සම්බන්ධතාවයක් නැහැ. එහෙම සම්බන්ධතාවයක් නැහැ. හොඳයි. අපි ඒ ගැන තවදුරටත් කතා කරමු. මම කැමතියි මේ ප්‍රසන්න මහත්මයා මේ ආර්ථිකමය පැත්ත ගැන කතා කරපු නිසා දැන් ඔබ කියන පරිදි 2005
මේක ලැබුණාට පස්සේ මේක ලැබෙන්නේ 2005 දී අපිට වඩාත් වැඩි සහනයක් ලැබෙන්නේ. නමුත් 2010 දී මේක අහිමි වෙන්නේ. දැන් 2005 2010 වකවානුව කියන්නේ බෙහෙවින් යුද්ධයේ තිබුණු වකවානුවක්. ඒතකොට මේ යම් ආකාරයකින් ඒ කාල සීමාවේ දැන් කියන දෙයක් නේ යුද්ධයේ තිබුණු දැන් ආර්ථිකේ කඩන් වැටලා මේ ආර්ථිකය විනාශ කරලා යුද්ධයේ තිබුණු කාලෙත් ආර්ථිකයේ ශක්තිමත්ව පවත්වාගෙන යන්න පුළුවන් වුණා කියන කාරණේ. ඒතර ඒ ආර්ථික ශක්තිමත්ව පවත්වාගෙන යන්න මේ GSP+ සහනයත් කිසියම් ආකාරයකින් දායක වුණාද? ඔව් ශාන් ඇත්තෙන්ම දායක වුණා. දැන් අපි බලන්න ඕන දැන් ආචාර්ය අමින්ද ප්‍රකාශ කළා වගේ GSP කියන සහනය අපිට ඇමරිකන් වෙළඳපොලේ තියෙනවා. ඒක ලැබිලා තියෙනවා. දැන් GSP+ කියන එක තමයි අපිට 2005 නැවත ලැබුණේ. එතකොට නිදහස් වෙළඳාමට අපි ඇත්තටම ප්‍රවිෂ්ඨ වෙන්නේ 2005 විශේෂයෙන්ම අපි ඇඟලුම් ශාස්ත්‍රය වගේ ගත්තොත් මම මේ ඇඟලුම් කියන එක උදාහරණයක් ගන්න අපේ ප්‍රධාන අපනයනය ඇඟලුම් නිසා. එතකොට දැන් අපි විශ්ලේෂණය කරලා බැලුවම 2005 අපි නිදහස් තරඟකාරී වෙළඳපොළ රටාවකට විදේශ වෙළඳාමකට ප්‍රවිෂ්ඨ වෙනවා විශේෂයෙන්ම බහුකේන්ද්‍රික කිවිසුමේ අවසානයත් එක්ක ATC කියලා තියෙන Agreement on Textile and Clothing කියලා World Trade Organization එකේ ක්‍රමවේදයකට අනුව අපි ඒක අයින් කරා. ඊට පස්සේ අපිට GSP ලැබුණට පස්සේ අපේ අපනයන හැසිරීම් රටාව වෙනස් වෙනවා. කියන්නේ ඇමරිකන් වෙළඳපොළ අපි කලින් අත්පත් කරගෙන තිබුණු ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් අපි යුරෝපා වෙළඳපොළ තුල අත්පත් කරගන්නවා. විශේෂයෙන්ම අපි සංඛ්‍යාදත්ත ගත්තොත් ඇමරිකන් ඩොලර් බිලියන 1.8 ඉඳන් 2.9කට වගේ මේක 2004 ඉඳන් 2009 වෙනකොට වැඩි වෙනවා. මේකේ වාසිය අපි තේරුම් ගන්න ඕන මේක ඇයි අපිට යුරෝපා වෙළඳපොළ වැදගත් වෙන්නේ කියලා ගත්තොත් අපේ අපනයන බාස්කට් එක අපි බැලුවොත් අපිට ඒ බාස්කට් එකේ තියෙන ප්‍රධාන අපනයන වලට තමයි මේ වාසිය අපිට ලැබෙන්නේ. දැන් මේ වාසිය ඇමරිකාවෙන් ලැබෙන GSP වල අපිට නැහැ. එතකොට දැන් GSP+ සහනය යටතේ අපිට යුරෝපා වෙළඳපොළ තුල අපිට දැන් උදාහරණයක් වශයෙන් දැන් අපි ගත්තොත් මගේ ළඟ සමහර දත්ත තියෙනවා. දැන් textile and garments, footwear, මත්ස්‍ය ඊට පස්සේ විසිතුරු මත්ස්‍ය අපනයන මේ වගේ රබර් ආශ්‍රිත නිෂ්පාදන මේ වගේ තියෙනවා. මේවා තමයි අපේ අපනයන වල ප්‍රධාන කාණ්ඩ. තේ ගත්තම. එතකොට දැන් යුරෝපා වෙළඳපොළ අපිට වැදගත් වෙන්නේ එක පැත්තකින් ඒක. අනිත් පැත්තෙන් අපි ගත්තම මේක මිලියන 500ක විතර ජනගහනයක් ඉන්න වෙළඳපොළක්. විශේෂයෙන්ම මේ අයගේ මිලදී ගැනීමේ හැකියාව වැඩි, purchasing power එක වැඩි. එතකොට දැන් අපි උදාහරණයක් විදියට සංචාරක ව්‍යාපාරය ගත්තත් අපි බලන්නේ දියුණු රටකින් වියදම් කරන්න පුළුවන් සංචාරකයෙක් අපේ රටට එනවා නම් තමයි අපි කැමති. ඒ වගේ තමයි අපි අපනයන බලන්න ඕන අපිට තාම හොඳ ඉල්ලුමක් ජනිත කරන්න පුළුවන් වෙළඳපොළක් තමයි අපිට තියෙනවා. ඒකට ඒ ආශ්‍රයෙන් අපි මේක සැලකිල්ලට ගන්නකොට මේක හොඳ අවස්ථාවක්. ඒක අපි ඇත්තටම රජය 2015 ඉඳන් මේ සඳහා අවශ්‍ය පාරිසරික කියන්නේ ප්‍රතිපත්තිමය වෙනස්කම් සිද්ධ කළා. මේක රටට ඇත්තටම ධනාත්මකව බලපාන විශේෂයෙන්ම දැන් මම ඉස්සෙල්ලා මේ විද්වත් දෙපළ ප්‍රකාශ කරා වගේ එක කන්වෙන්ෂන් එකක් තමයි සේවක අයිතිවාසිකම්. ඒකට සමහර වෙලාවට දැන් මේ ෆැක්ටරිස් වල වැඩ කරන පැය ගාන ඊට පස්සේ ඒ අයට දීලා තියෙන working conditions ඊට පස්සේ ළමා ශ්‍රමය තියෙනවද? එතකොට ඒවත් ක්‍රමවත් වෙන්න වෙනවා. ඒවත් ක්‍රමවත් වෙන්න ඕනේ. එතකොට මේවා අපි හඳුනා ගන්න ඕන මේවා අපේ ක්‍රමවේයන් ශිෂ්ට සම්පන්න කරන්න. අනිත් පැත්තෙන් විනයත් එක්ක ශිෂ්ට සම්පන්න කරන්න අපි අත්සන් කරපු ගිවිසුම්. එතකොට මේවා වරදවා අපි පටලවා ගන්න හොඳ නෑ. මේක රටට අහිතකර දේවල් නෙවෙයි. අපි අහිතකර නම් අපි මේවට අත්සන් කරන්නේ නැහැනේ. ඔව්. හොඳයි. කොටුගොඩ ගාමිණී ජයසිංහ මහත්මයා අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ගාමිණී ජයසිංහ මහත්මයා ආයුබෝවන්. මහත්මයානි ආයුබෝවන්. හරි සන්තෝෂයි ඔබතුමා තමයි දැන් ගොඩක් ලංකාවේ දේශපාලන වැඩසටහන් මෙහෙවන ජනප්‍රිය පුද්ගලයා. මම මේ විද්වත් මණ්ඩලයේ කියන්න කැමති
දැන් ඔබතුමාලා ඔය කතා කරන්නේ යපුම් ආර්ථිකයක් ගැන තමයි මට තේරෙන්නේ නැත්තේ කිය. කියන්නේ GSP සාහනය නැත්නම් අපිට ජීවත් වෙන්න බැරිද? මට තියෙන ප්‍රශ්නේ ඒකයි. ඕගොල්ලෝ පොඩ්ඩක් හරි හිතලා පොඩ්ඩක් යෝජනාවක් කරන්නකෝ මේ රජයට 6 පන්ති ඉඳලා තාක්ෂණික විෂයන් පොඩ්ඩක් උගන්වලා පන්තියේ 10 පන්තියෙන් ෆේල් වෙනා ළමෙක් ඒ ළමයාට කැමති විෂයක් හදලා තාක්ෂණික විෂය හරහා එළියට දාන්න ළමයි ටික. ඊට පස්සේ අපි ලෝකෙට වහල් වෙන්න ඕනේ නැහැ මෙච්චර. අනිත් එක ඔබතුමාලා මානව හිමිකම් ගැන මහ ලොකුවට කතා කරන මහාචාර්යතුමා. මේ මැද පෙරදිග කලාපේ කවුද මේ යුද්ධය ඇති කරන්නේ? ඇමරිකාවේ බිල් ලාඩන්ව ගිහිල්ලා ගන්නවා ඒ රජයට නොකේ පාකිස්තානෙන් ගිහිල්ලා ඇමරිකාවෙන් ගන්නවා. එතකොට ඒක මේ ප්‍රශ්නයක් නෙමෙයිද? තමන්ගේ මේ පාකිස්තාන රජයට දන්නව නැතුව ඇමරිකාවෙන් බිල් ලාඩන් ගිහිල්ලා ගන්නවා. එයා සස්තවාදීෙක් වෙන්න පුළුවන්. නමුත් ඒක එහෙම කරන්න බෑනේ ගන්නවා. අනිත් එක තමයි මානව හිමිකම් ගැන කොච්චර කරවන දැන් කරුණාම්මාන්ට මහින්ද රාජපක්ෂ මහත්තයා උදව් කරේ නෑනේ. ඒතකොට කරුණාම්මාන්ව ඒකට වෛද්‍යකාරය කරන එකට දාන්න. මහින්ද රාජපක්ෂ මහත්තයා මේ රටට හොඳ සේවයක් කරපු මහත්තයෙක්. අද එයාව තමයි එයා කරපු සංවර්ධන තමයි ඔබතුමාලා අලෙවි කරන්නේ. හොඳයි ජයසිංහ මහත්මයා බොහොමත්ම ස්තුතියි පැහැදිලි ඔබ කියපු කාරණේ. අපි විරාමයට ගිහිල්ලා නැවතත් සම්බන්ධ වෙලා මේ කාරණාවලට පිළිතුරු ලබා දෙමු. ඔව් GSP+ හරහා අපේ රටට ඇතිවිය හැකි ප්‍රතිලාභයන් මොනවද? එසේත් නැත්නම් අපේ රටට ඒක අහිතකර ලෙස බලපාන්න පුළුවන්ද? මේ කාරණාව ගැනයි අපි සාකච්ඡා කරන්නේ. ආචාර්ය RIR ප්‍රසන්න මහත්මයා රජරට විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමන්, ඒ වගේම වයඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය අමින්ද පෙරේරා මහත්මයාත්, වරලත් ගණකාධිකාරී හර්ෂ ගුණසේන මහත්මයාත් මැදිරියේ සිටිනවා. අර ගාමිණී ජයසිංහ මහත්මයා කොටගොඩේ ඉඳන් අහපු ප්‍රශ්නේ මේ තාක්ෂණ විෂය මීට වඩා දියුණු කරලා දැන් අපි යැපුම් ආර්ථිකයට වඩා අපි අපේ ආර්ථිකය නිෂ්පාදනයේ වැඩි දියුණු කරපු ආර්ථිකයක් බවට පත් කරන්න මම හිතන්නේ GSP+ ලැබීම හරහා එතනට කොහොමත් අපි තල්ලු විය යුතුයි. යැපුම් ආර්ථිකයට වඩා අපි නිෂ්පාදනයෙන් වඩා ශක්තිමත් විය යුතුයි. ඔහුගේ යෝජනාව ඒ පළවෙනි කොටස ඔබට මොකක්ද දෙන්න පුළුවන් අමින්ද මහත්මයා? ඔයතුමා හොඳ ප්‍රශ්නයක් ගේන්නේ. ඇත්තටම අපිත් කියන්නේ යැපුම් ආර්ථිකය ගැන නෙමෙයි. මොකද අපි රටේ තියෙන දැන් තියෙන ප්‍රශ්න අඳුරගන්න එපා. දැන් තියෙන ප්‍රශ්නේ තමයි ලංකාවේ රටේ ආදායම දිගින් දිගටම පහළ ගිහිල්ලා තියෙනවා. ඒතර අපි පෞගේ කාලේ මම සංඛ්‍යාවකට ගියොත් එහෙම අපි පෞගේ කාලේ ඇඟලුම් කර්මාන්තය විතරක් මේ GSP+ නැති වුණාට පස්සේ 42කින් කඩා වැටලා තියෙනවා. අපේ තේ කර්මාන්තය 13ක විතර කඩා වැටලා තියෙනවා. දැන් අපි ඇඟලුම් කර්මාන්ත කඩා වැටෙනවා කියන්නේ මේ රටේ විශාල ප්‍රමාණයකට රැකියාවක් නැති වෙනවා. එක ඇඟලුම් කර්මාන්ත ශාලාවක් වහනවා කියලා කියන්නේ ඒ කර්මාන්ත ශාලාවේ අපි 500ක් වැඩ කරා නම් ඒ 500කට රස්සා නැති වෙනවා. ඒ 500ට රුපියල් 20000ක පඩියක් ලැබුණා නම් මාසෙකට රුපියල් කෝටියක් අපි ගමට ඇරියා. අවුරුද්ද පුරාට ගත්තොත් කෝටි 12ක ගමට දුන්නා. අපි දන්නවා ඇමති කෙනෙකුට මන්ත්‍රී කෙනෙකුට සංවර්ධන කටයුතු වලට හම්බෙන්නේ කෝටියයි. ඒක ප්‍රදේශයකටම. දැන් මේ කර්මාන්ත රැකගත්තේ නැත්නම් අනිවාර්යෙන් ලංකාව විශාල අර්බුදයකට මුහුණ පානවා. ඒ තමයි අපේ ආදායම නැති වෙනවා, එක පැත්තකින් රැකියා ප්‍රශ්න ඇති වෙනවා, ඊට පස්සේ ආයෝජන ගලායම් පිළිබඳ ප්‍රශ්න ඇති වෙනවා. අපි කියන්නේ මේකයි මේ රටේ නිෂ්පාදන ආර්ථිකයක් පටන් ගන්න ඕනේ. නිෂ්පාදන ආර්ථික පටන් ගන්න නම් නිෂ්පාදනය කරන්න කැමති ආයෝජකයෝට යටිතල පහසුකම් අපි දෙන්න ඕනේ. ඕන්ට බදු පිළිබඳ යම්කිසි අර්බුදයක් තියෙනවා නම් ඒක විසඳන්න හොඳ ක්‍රමයක් තමයි GSP+ එක. දැන් ඒකත් එක්ක අපි ඉස්සලාම පවතින ක්‍රමවේදයට උත්තරයක් හොයන්න ඕනේ. ඊට පස්සේ එතුමා කියන කතාව හරියි. අපි රටක් හැටියට අපේ දෙපායෙන් නැග හිටින්න පුළුවන් ක්‍රමවේදයකට යන්න ඕනේ. ඒක තාක්ෂණික දියුණුව විතරක් නෙමෙයි අපේ ඔළුවේ ඉඳලාම හදන්න ඕනේ. ඉතින් ඒ වගේ කරුණු කරන්න අපිට එක රැකින් කරන්න බෑ. ඉතින් ඒවා පිළිවෙලට එනවා. අපි දන්නවා දැන් එතුමා දන්නවා ඉතින් සමහරට මේ අවුරුද්දේ පළවෙනි වතාවට තාක්ෂණික විෂයෙන් විශ්වවිද්‍යාල වලට ළමයි එනවා. ඒක උසස් පෙළට වෙනම විෂය ධාරාවක් හැදෙනවා. දැන් ඒ ළමයි තව අවුරුදු 4කින් තමයි එළියට එන්නේ. ඒවට කල් යනවා. මම කියන්නේ දැන්ට තියෙන ගැටලුවේදී අපි GSP+ එක රකින්නවද ඉවත් කරනවද කියන ගැටලුවක් තියෙනවා. ඒතර අපි ඉවත් කරනවා නම් ඒකට හේතු තියෙන්න ඕන. අපි තර්ක ගෙනාවේ ඉවත් කරන්න තරම් හේතුවක් ඒක නැහැ. ඒක අපිට වාසිසහගතයි. ඔය GSP+ දෙනකොට ඒකේ ලේකම්වරිය එක ප්‍රකාශයක් කරා. ඒ කිව්වා the good practices are rewarded කියලා.
හොඳ පුරුදු හොඳ කටයුතු වලට ප්‍රතිලාභ ලැබෙනවා. ඒ ඕන් කියන්නේ රටක් තුල හොඳ දේවල් වෙනවා නම් අපි ප්‍රතිලාභ දෙනවා. අපි ඇයි හොඳට විරුද්ධ වෙන්නේ? ඔව් මේ හර්ෂ ගුණසේන මහත්මයා මේ එතුමාගේ ප්‍රශ්නේ දෙවෙනි කොටසකුත් තිබුණා. මේ අපි මහින්ද රාජපක්ෂ මහත්මයා හදපු ආර්ථිකය මත ඉඳගෙන තමයි විවේචනාත්මකව යම් දේවල් බලන්නේ. අර කරුණාම්මාන් ගැනත් ඔහු සඳහන් කළා. ඔබට ඒ ගැනත් යම් උත්තරයක් දෙන්න පුළුවන්. ඔබ තමයි මම හිතන්නේ කරුණා අම්මාන්ගේ කාරණයක් මතුවේ කරේ අපිට මේ GSP+ සහනේ නැතිවීමට හේතු වෙච්ච කාරණාත් එක්ක. ඔව් දැන් ඉතින්ට ඉනිස්සෙලා මම මෙතුමා ඉවර කරපු දැනින් තව පොඩි කරුණු දෙක තුනක් කියන්නම්. අපි මේක කලින් කියන්නත් තිබුණා භාගලාට මේ GSP+ සහනය කොහොමද අපිට ඇත්තටම ලැබෙන්නේ කියලා. දැන් GSP+ කියන්නේ අපේ රටින් පිටරටට යුරෝපා සංගමයට යවන භාණ්ඩවලට යුරෝපා සංගමයේ තීරුබදු නැති වෙනවා. එතකොට අපේ රටේ දැන් GSP+ සහනය නැති රටකින් යුරෝපා සංගමයට යවන බඩුවලට වඩා අපේ බඩුවල යුරෝපා සංගමයේ මිල අඩුයි. එතකොට ඒ සල්ලි අපේ සාක්කුවට කෙලින්ම එන්නේ නැහැ. ඒ තීරුබදු කියන්නේ ආනයනය කරන පුද්ගලයා හෝ සමාගම. එතකොට තීරුබදු නැති වුණාම ඒ පුද්ගලයාට ආනයනය කරන පුද්ගලයාට අපේ බඩු අඩු මිලකට දෙන්න පුළුවන් යුරෝපා සංගමයේ ඇතුලේ. එතකොට අපේ බඩු අඩු මිලකට දෙනකොට මේ අපේ බඩු වැඩිපුර විකිනෙනවා. වැඩිපුර විකිනෙනකොට අපේ රටට වැඩිපුර ඕඩර්ස් එනවා. අපේ වැඩිපුර ඇනවුම් වෙනවා. එතකොට බාගෙලාට අපි හිතමුකෝ මේ මෙහි ඉඳන් පිටරට යවන්නේ විදේශ ආයෝජකයෙක් මෙහි ආයෝජනය කරලා ඒ ලැබෙන සමාගමෙන් කියලා. ඒතර කෙනෙකුට අහන්න පුළුවන් මේ එතකොට ඒ විදේශ ආයෝජකයාට නේද ඒ වාසිය යන්නේ කියලා. එතකොට ඒ වැඩිපුර ඇනවුම් එනකොට අපේ රටට වැඩිපුර විදේශ විනිමය එනවා. ඒ වැඩිපුර ඕඩර්ස් ඇවිල්ලා ඒවා විකුණපුවා වැඩිපුර විදේශ එනවා. දැන් ටික ඉස්සෙල්ලා අපි කතා කරා අපේ රටේ ගෙවුම් ශේෂ හිඟයක් තියෙනවා. එතකොට මේක දීර්ඝකාලීනව අපේ රටේ තියෙන එක. ආදායම් සහ වියදම් පරතරය දීර්ඝකාලීන තියෙන දෙයක්. අපේ රටේ ආර්ථිකයේ තිබුණේ පහුගිය දීර්ඝ කාලයක් මුළුල්ලේ අපනයන විරෝධී ආර්ථිකය. එතකොට මේ වැඩිපුර විදේශ විනිමය එනකොට ගෙවුම් ශේෂය හිඟයට ඒක වාසියක් වෙනවා. ඩොලරය අවප්‍රමාණ රුපියල අවප්‍රමාණ වීමට විරුද්ධ වෙනවා. එතකොට ඊළඟට ඒ සල්ලි අපේ මේ පිටරට යවන කොම්පනීස් වලට ආපුවාම ඒ කොම්පනීස් වල ආදායම වැඩි වෙනවා. එතකොට සේවකයන්ට වැඩිපුර ප්‍රතිලාභ ලැබෙනවා. ඒ විදිහට තමයි අපිට මේක ලැබෙන්නේ. දැන් මෙතුමා කිව්වා බින් ලාඩන් ගැන සඳහන්. අපි මෙතන ආවේ නැහැ ඇමරිකාවට පක්ෂව කතා කරන්නේ නැහැ අපි. අපි කතා කරන්නේ අපේ රට සම්බන්ධයෙන්. ඇමරිකාව ලෝකයේ තුල නොයෙකුත් නොපැනත්කම් කරනවා. ඉතින් ඒවා ආරක්ෂා කිරීමට ඒවා හරිය කියන්න අපි ලෑස්ති නැහැ. බින් ලාඩන් මේ ඇමරිකාව පාකිස්තානයේ දේශ සීමා නීති උල්ලංඝනය කරලා බින් ලාඩන් අරන් ගියා නම් ඒක වැරදි. ඒක හරිය කියලා අපි කියන්න ලෑස්ති නැහැ. නමුත් අපි මේ වෙලාවේ කතා කරන්නේ අපේ රටේ ප්‍රශ්නය. ඇමරිකාවේ ප්‍රශ්නයක් ගැන නෙවෙයි. දැන් මහින්ද රාජපක්ෂ මහත්මයා ඉදි කරපු ආර්ථිකය කියලා කියනවා. නමුත් මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කාලේ ආර්ථික සංවර්ධනයක් තිබුණා. growth rate එක කියන්නේ වර්ධන වේගයක් තිබුණා. ඒ වර්ධන වේගයේ මූලික වශයෙන් තිබුණේ ඉදිකිරීම් ශාස්ත්‍රය හරහා. යටිතල පහසුකම් නැංවීම හරහා. ඉතින් ඒ නංවපු යටිතල පහසුකම් එතුමා මේ සම්පූර්ණ රටට මේ අයුක්තියක් කරා කියලා අපි කියන්නේ නැහැ. අපි එහෙම කිව්වේ නැහැ. ඒ යටිතල පහසුකම් නැංවීම හොඳයි. හැබැයි ඒ අස්සේ තියෙන පොඩි ප්‍රශ්න. එකක් තමයි ඒ නංවපු යටිතල පහසුකම් වල ප්‍රතිලාභ අපිට ලබන්න පුළුවන්ද? දැන් මත්තල ගුවන් තොටුපළක් හදපු එක හොඳයි. නමුත් ඒ ගුවන් තොටුපළේ ප්‍රතිලාභ අපිට දැම්ම ලැබෙනවද? ඒවා අරගෙන තියෙන්නේ ණය වලින්. ණය ගෙවලා තියෙන්නේ මේ බොහොම පොඩි ගණන් නෙවෙයි බොහොම වැඩි පොලියට ණය අරන් තියෙන්නේ චීනෙන්. එතකොට ඒ පොලි ඒ ලබාගත් ණයවල පොලි ගෙවන්නත් ඒ ණය ගෙවන්නත් අපිට සල්ලි නැහැ. අපි ණය උගුලක හිර වෙලා තියෙනවා. හොඳයි. ඒ හර්ෂය. ඔව්. හොඳයි මේ ප්‍රසන්න මහත්මයා ආචාර්ය ප්‍රසන්න මහත්මයා දැන් ඔබ කිව්ව 7200ක් විතර මේ භාණ්ඩ වලට මේ GSP+ සහනය ලැබෙනවයි කියලා. දැන් අපි ශක්තිමත්ද දැන් 7200ක් කියන්නේ අතිවිශාල භාණ්ඩ ප්‍රමාණයක්නේ. දැන් අපි නිෂ්පාදනයෙන් සවිමත්ද
අඩුම ගානේ 7000න් 4000ක්වත් නැත්නම් හරියඩක්වත් අවශ්‍ය නිෂ්පාදන යුරෝපා ලැබුණොත් GSP+ සහනේ යුරෝපාකරයට යවන්නේ. ඔව් ඒතරම වැදගත් ප්‍රශ්නයක් ඇහුවේ. මේක මම හිතන්නේ අර මහත්ය ආපු ප්‍රශ්නයටත් එක සම්බන්ධ කරගන්න පුළුවන්. දැන් අපි බලන්න ඕන දැන් අපි 1977 මේ රට විවෘතාර්ථිකය අපි හඳුන්වා දීමත් එක්ක අපේ තිබුණු තත්ත්වයන් නෙවෙයි අද තියෙන්නේ. ඒක සහත්පසින්ම වෙනස්. උදාහරණයක් විදිහට අපේ ඒක පුජ්‍යල ආදායම දැන් ඩොලර් 4000ක් ඉක්මවා ගිහිල්ලා තියෙනවා. එතකොට දැන් අපි යුරෝපා වෙළඳපොළට විතරක් නෙවෙයි අපි සමස්ත අපනයන රැස අපි විශ්ලේෂණයට ලක් කළොත් මේවා බොහෝ වෙලාවට ශ්‍රම සූක්ෂම පදනම් වෙච්ච කර්මාන්ත මත පදනම් වෙච්ච අපනයන අපි ළඟ තියෙන වැඩිපුර. එතකොට දැන් GSP+ සහනය මේ වෙලාවේ එක පැත්තකින් කෙටි කාලෙකින් අපිට අත්‍යවශ්‍ය මොහොතක් මොකද අපේ ඇඟලුම් කර්මාන්තයේ අර්බුදයකට යන්න තියෙන තත්ත්වෙකුත් තියෙනවා. හේතුව තමයි දැන් ශ්‍රමයේ පිරිවැය එන්න වැඩි වෙනවා. දැන් වැටුප් වැඩි කරන්න කියනකොට අනිත් පැත්තෙන් අපේ අපනයනවල තියෙන තරංගකාරීත්වය පහළට යනවා. එතකොට දැන් මේ GSP සහනය ඇත්තටම යම්කිසි අස්වැසිල්ලක් මේ ඉන්ඩස්ට්‍රි මේ කර්මාන්තයට අස්වැසිල්ලක්. දැන් ඕක ශ්‍රම සූක්ෂම කර්මාන්ත වලට ඇත්තටම අස්වැසිල්ලක්. මොකද නැත්තම් මේ ආයෝජන අඩු පිරිවැයකින් නිෂ්පාදනය කරන්න ශ්‍රම පිරිවැයකින් නිෂ්පාදනය කරන්න පුළුවන් රටවල් වලට මාරු වෙනවා. බංග්ලාදේශයට, වියට්නාමයට ඒ වගේ රටවල් වලට යන්න පුළුවන්. එතකොට මේ GSP සහනය ඇත්තටම වැදගත් වෙනවා తాවකාලිකව අපේ ආර්ථිකයේ ව්‍යුහාත්මක වෙනසකට ලක් කරන්න අවශ්‍ය කාල පරිච්ඡේදයක් අපිට සහනයක් මේක. ඒක අපි ඇත්තටම මේ වෙලාවේ පාවිච්චි කරන්න ඕන. අනිත් පැත්තෙන් ඔබතුමා අහපු ප්‍රශ්නේ භාණ්ඩ වර්ග 7200ක් විතර තියෙනද? එතකොට ඇත්තටම අපි තාම නිෂ්පාදනය කරන්නේ තාම සීමිත හඳුනාගෙන තියෙන සීමිත ප්‍රමාණයක්. එතකොට අපේ රජයක් විදියට මේක ඊටාම ගැඹුරින් අධ්‍යයනය කරන්න ඕන කොහොමද අපේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ධෛර්යමත් කරලා මොකද අපිට විදේශ ආයෝජන වලට අමතරව අපිටම අවශ්‍ය වූ ව්‍යාපාරික පන්තියක් ව්‍යවසායික පන්තියක් අපි රට තුල නිර්මාණය කරන්න ඕන ස්ථාපිත කරන්න ඕන. ඒකට ස්ථාවර ආර්ථිකයක් අපේ රටේ ඇති කරන්න. එතකොට ඒක කළ යුතුයි. අනිත් පැත්තෙන් වැදගත් වෙන්නේ දැන් සමහර භාණ්ඩ වර්ග දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් ඔය අපනයනය කරන භාණ්ඩ අතර තියෙනවා මම දැක්කා පොල් ආශ්‍රිත නිෂ්පාදන තියෙනවා. එතකොට මේක දැන් අපේ කුරුණෑගල පැත්ත ඊට පස්සේ රටේම තියෙනවා මේවා. එතකොට මේවා නිසියාකාරයෙන් කළමනාකරණය කරලා මේවා දැනුවත් කරලා මේවා සංවිධානගත කරලා මේවා අපනයනය කරන්න අපි ළඟ වැඩපිළිවෙලක් තියෙන්න ඕන. ඊට පස්සේ අනිත් පැත්තෙන් අගය එකතු කිරීමක් මේ අපේ නිෂ්පාදන වල නෑ. අගය එකතු කිරීමක් කරලා විශේෂයෙන් කුෂිකාර්මික නිෂ්පාදන වගේ දේවල් බැලුවොත් කරලා අපි කොහොමද මේක කරන්නේ? මේකට ආණ්ඩුවට සලස්මක් තියෙන්න ඕන. මොකද ආණ්ඩුව පැහැදිලිව අවබෝධ කරගන්න ඕන මේ වෙලාවේ තියෙන මේ ශ්‍රම සූක්ෂම කර්මාන්ත වලින් අපිට යන්න පුළුවන්. ඒක තමයි මම හිතන්නේ අගමැතිතුමා නිතරම කියන කාරණාවක් තියෙනවා. අපි තරුණ තරුණියන්ට ඉහළ වැටුප් තියෙන රැකියාව දෙන්න ඕනේ කියලා. එතකොට අපි කොහොමද ඒක දෙන්නේ? ඒක දෙන්න නම් අපි දැන් මේ ව්‍යුහය පරිවර්තනයකට ආර්ථික ව්‍යුහය අලුත් මාවතකට අපි තල්ලු කරන්න ඕනේ. එතකොට ඒව කරන්න නම් මේ භාණ්ඩ අපිට මේ සහනය ලැබෙන භාණ්ඩ පැස තුල අපිට අපි හරියට අධ්‍යයනය කරන්න ඕනේ ඒ මොනවද අපිට ගන්න පුළුවන් අයිටම් කැටගරිස් මොනවද කියන එක අපි හොඳට හඳුනා ගන්න ඕනේ. ඉතින් මේකට ආණ්ඩුවට වැඩපිළිවෙලක් තියෙනවනේ. මං කියන්නේ GSP සහනය කියලා කියන්නේ අපිට යම්කිසි කාල පරිච්ඡේදයකට ලැබිච්ච සහනයක්. මේක දිගටම මේ කියන්නේ මේ ප්‍රතිලාභ ගන්න නම් අපි ඒත් එක්කම ආර්ථිකයේ සිද්ධ වෙන්න ඕන ව්‍යුහාත්මක පරිවර්තනය කරන්න ඕනේ. දැන් දෙවෙනි කාලෙට ඇවිල්ලා ඒක වඩාත් ප්‍රයෝජන ගන්න. වඩාත් ප්‍රයෝජන ගන්න. එහෙම නැති වුණොත් අපි මොකද දැන් ශ්‍රම පිරිවැය දැන් අපි ඒක පුජ්‍යල ආදායම ඩොලර් 4000 ඉඳන් 8000ට 2020 දී යන්න අපි ප්ලෑන් කරනවා. එතකොට දැන් ශ්‍රමයේ පිරිවැය මේක වැඩි වෙන්න බෑ. වැඩි වෙනකොට මේ තත්ත්වය තවත් උග්‍ර වෙනවා. එතකොට මේක අපි ආණ්ඩුව මේ ප්‍රශ්නේ කළමනාකරණය කරගන්න ඕන. ආචාර්ය අමින්ද මහත්මයා දැන් දැන් මෙතන මේ තියෙන භාණ්ඩ ප්‍රමාණය අපිට අපනයනය කරන්න ලැබෙන අවස්ථාවන් එක්ක දැන් මට මතකයි මේ GSP+ සහනය තියෙන කාලේ මගේ බොහොම හිතවතෙක්ගේ සහෝදරෙක්
මල් පෝච්චි හැදුවේ. ඒ රටට යවන්න මේ රබර් ආශ්‍රිතව සහ සිමෙන්ති ආශ්‍රිතව මල් පෝච්චි හැදුවේ. කවුරුත් අපි දන්නේ නැහැ මල් පෝච්චි අපේ රටේ මේ මල් පෝච්චි තල්ලු කරගෙන මේ ගෙවල් ගානේ යනවා මල් පෝච්චි අලෙවි කරන්න. හැබැයි ඔහුගේ නිෂ්පාදනය වුණේ මල් පෝච්චි GSP+ සාහනෙන්. හැබැයි ඒ සාහනේ නැතුණයින් පස්සේ ඔහුත් ඒ ව්‍යාපාරේ නතර කරන්න උනා. හොඳ ආදායමක් ඔහු ලැබපු මේ නිෂ්පාදනයක්. දැන් මේ වගේ අර එවැනි වූ නිෂ්පාදනයන් ආපහු ගොඩ ගන්න දැන් නැවතිලා තියෙන දැන් ඇඟලුම් කර්මාන්ත ශාලාත් බොහෝමයක් පහළ දාන්න සිද්ධ වුණා GSP+ සාහනය නොමැති වීමත් එක්ක. දැන් අපේ කර්මාන්තකරුවන් මම නැවත අහන්නේ අපේ කර්මාන්තකරුවන් ඒ සඳහා සූදානම්ද? දැන් තව මාස කිහිපයක් තියෙනවා මේ සාහනය ලැබෙන්න. සමහරට ඔක්කොම සියල්ල මේ කළමනාකරණයට අඩුම තරමේ මාස 6ක්වත් යයි. ලැබුණොත් ඒකට අවශ්‍ය වෙන වාසිය ගන්න අපේ කර්මාන්තකරුවන් දේශීය කර්මාන්තකරුවන් හෝ රාජ්‍ය සූදානම්ද? ඔබට පේන විදිහට කොහොමද? මම හිතනවා සෑහෙන දුරට සූදානමක් තියෙනවා කියලා. ඒකට එකක් තමයි අපි බැලුවොත් එහෙම අපනයන සංවර්ධන මණ්ඩලයේ තියෙන වෙබ්සයිට් එක මම නිකන් අද බැලුවා. ඒකේ දාලා තියෙනවා වෙනම GSP+ ගැන කොටසක් තියෙනවා. ඒකේ විශේෂ දෙයක් මම අද දැක්කා. ඕන් දාලා තියෙනවා එක එක ශාස්ත්‍ර පිළිබඳ ඕන් කරපු ගවේෂණයක්. ඒතර දාලා තියෙනවා අපි රිසර්ච් කරා. ඒ රිසර්ච් එක තුළ අපි ගත්තොත් කුෂිකාර්මික භාණ්ඩ මෙන්න මේවට තමයි යුරෝපා සංගමයේ ඉල්ලුම තියෙන්නේ. ඒවා මෙන්න මේ ආකාරයෙන් නිෂ්පාදනය කරන්න ඕනේ. ඒ රිපෝට්ස් ටික ඔක්කොම තියෙනවා ඒකේ. නිෂ්පාදනය කරන විදියත් මොන වගේ කියන්නේ වෙළඳපළ ගැන කතා කරලා තියෙනවා. ඒතර වෙළඳපළ තියෙනවා නම් අපි දන්නවා අපි මොනවද හදන්න ඕනේ කියලා. ඒතර අලුත් වෙළඳපළ අලුත් ඉල්ලුම ගැන සාකච්ඡා වෙලා තියෙන නිසා රජයේ පැත්තේ යම් ආකාරයක ආරම්භයක් දීලා තියෙනවා මේකට. ඒක මම දන්නේ කොච්චර මහජනතාවට සේන්දු වෙලා තියෙනවද කියලා. අනිත් පැත්තෙන් දැන් මේ ආණ්ඩුව ආපු දවසේ ඉඳලා අපි දකින දේ තමයි ජනාධිපතිතුමනොත් අගමැතිතුමනොත් හැමදාම අපි දකිනවා විදේශ රටවල වලට යනවා. ඕන් ගියපු හැම වෙලාවෙම කිව්වේ විදේශ ආයෝජකව ආකර්ෂණය කරගන්න. ඒතර විදේශ ආයෝජකව ලංකාවට ගෙන්න ගන්න නම් ලංකාවේ වෙළඳපළක් නිර්මාණය වෙන්න ඕනේ. අපි පිළිගන්න ඕනේ කාරණයක් තමයි අපි ඉන්නේ මිලියන 20යි ජනතාව. ඒතර දේශීය වෙළඳපළට භාණ්ඩ සපයන්න තරම් අපිට ප්‍රබල ආර්ථිකයක් නැහැ. ඉතින් අපි අනිවාර්යයෙන්ම බාහිර වෙළඳපළත් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ. දැන් අපිට GSP+ හරහා යුරෝපා සංගමයේ වෙළඳපළක් ඇති වුණොත් ඒ නිෂ්පාදනය ලංකාවේ දැනට කරන්නේ නැත්නම් විදේශීය ආයෝජකයෙකුට අවස්ථාව තියෙනවා ලංකාවේ වෙල ව්‍යාපාරේ පටන් ගන්න. ඔව් දැන් සරල උදාහරණයක් ගත්තොත් මම දැක්ක මේ අර GSP+ සහනය ලැබෙන භාණ්ඩ අතර බයිසිකල් පාපැදි නිෂ්පාදනය. දැන් අපි පාපැදි විශාල වශයෙන් ජපානයෙන් වගේ රටවල් වල ඥානයන් එක හැබැයි ඉන්දියාව වගේ රටවල් වලත් පාපැදි නිෂ්පාදනය කරනවා. චීනය කොරියාව මේ පාපැදි නිෂ්පාදනය කරනවා. දැන් ඔවුන්ට ආකර්ෂණයක් තියෙනවද අපේ රටේ ඇවිල්ලා පාපැදි කම්මලක් ආරම්භ කළොත් යම් වාසියක් තියෙනවද GSP+ දැන් අපි GSP යටතේ අපනයනය කරනට වඩා GSP+ එක යටතේ අපනයනය කරද්දී බදු නැන්නේ. දැන් මම දැක්ක මුදල් ඇමතුමා ගණනය කරලා පෙන්නනවා අපි දැන් තියෙන පරිසරය තුල යුරෝපා සංගමයට භාණ්ඩයක් අපනයනය කරනවා 17%ක් බදු යට. මේ GSP+ එක කමුණු 3%යි අපි ගෙවන්න ඕනේ සමස්ත බදු ප්‍රමාණය. ඒතර 14%ක් ඉතුරුයි. ඒතර අපි ඉන්දියාවේ ඉඳලා 17%ක් ගෙවලා අපි යවනවද යුරෝපා සංගමයට? එහෙම නැත්නම් ලංකාවට ඇවිල්ලා 3%ක බද්දකට යවනවද? ඒතර ලංකාව තුල වෙළඳපොළ ආකර්ෂණයක් ඇති වෙනවා. එතකොට ඒ ව්‍යාපාර වලට ව්‍යාපාරිකයන්ට පුළුවන් ශ්‍රී ලංකාව තුල ස්ථාපිත වෙලා ශ්‍රී ලංකාව තුල ව්‍යාපාර කටයුතු කරලා මෙතනින් අපනයනය කරන්න තවත් රටකට අපි ඔය ජනාධිපතිතුමාගේ කාලේ නිදහස් වෙළඳපොළ අර්ථක්‍රමය එහෙම නැත්නම් මේ නිදහස් වෙළඳපොළ වල පටන් ගත්තා. අපරායන වෙළඳපොළ වල පටන් ගන්නකොට පාවිච්චි කරේ ඕක තමයි. ඒකදී ඔවුන්ට දුන්නා බදු සහන දුන්නා. ඊට පස්සේ විශාල අඩු පොලියකට ණය ලැබලා දුන්නා. ඊට පස්සේ ඔවුන්ගේ පිරිවැය අඩු කරා. පිරිවැය අඩු කරපු නිසා අපි දැක්කා විදේශීය ආයෝජකයෝ ලංකාව තුලට ඇවිල්ලා ව්‍යාපාර පටන් ගත්තා. ඊට පස්සේ ලංකාව තුල ඔවුන්ට පුළුවන් නිෂ්පාදනය කරලා වාසිසහගතව වෙනත් රටකට අපනයනය කරන්න. ඉතින් මෙතන මේ භාණ්ඩ වර්ග 7200 කියන එක දැන්ට කොච්චර හදනවද කොච්චර හදන්නේ නැද්ද කියන එකේදී ඒ හදන්න නැති කොටස අපිට වෙළඳපොළ අවස්ථාවක්. ඒක විදේශ ආයෝජක ගෙන්න ගන්න සහ දේශීය ව්‍යාපාරිකයන්ට ඒක කියලා දෙන්න. ආචාර්ය ප්‍රසන්න කිව්වා වගේ අපේ මේ රාජ්‍ය මේකට වන සූදානම මීට වඩා ශක්තිමත් වෙන්න ඕනේ. සහ මේ දැනුවත් කිරීමේ ක්‍රියාවලිය මීට වඩා ප්‍රබල විය යුතුයි. ඒ ප්‍රබල වීම හරහා අපිට පුළුවන් අලුත් ව්‍යාපාරිකයෝ මේකට යොමු කරන්න, අලුත් භාණ්ඩ ගැන උන්ට කියලා දෙන්න, ඒකට අවශ්‍ය තාක්ෂණික පුහුණුව ලබා දෙන්න. මේ සියල්ල කළ යුතුයි. නැතුව සහනය ගත් සැනින් පමණක්
මේ ප්‍රශ්න වලට විසඳුමක් හම්බෙන්නේ නැහැ. ඔව්. දැන් හර්ෂ මහත්මයා මේ මම කියවුවා මේ අර තාක්ෂණික කමිටුව මේ යුරෝපා සංගමයේ ඔවුන්ගේ යෝජනාවේ තියෙන සමහර කාරණා යුරෝපා සංගමයේ ඒ කියන්නේ ඔවුන් ප්‍රකාශ කරන්නේ දැන් නව නායකත්වය රටේ තිබෙන මේ දීර්ඝකාලීනව රටේ තිබෙන වාර්ගික අර්බුදයන් විසඳාලීම වැනි කාරණා සඳහා යහපත් පියවර අරගෙන තිබෙනවා. ඒවත් මේ GSP+ සහනය නැවත ලබා දීම සඳහා බොහොම පිටුවහලක් වෙලා තියෙනවායි කියලා. හැබැයි දැන් මේ ගැන තියෙන විවේචනය තමයි දැන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්න යනවා. ඒකම මහජන ආරක්ෂණ පනත නැවත සමාලෝචනය කරන්න යනවා. දැනට අත්අඩංගුවේ සිටින LTT සැකකරුවන්ට නිදහස ලබා දෙන්න යනවා. නඩු ඒ කියන්නේ නීති මගින් ඔවුන්ට චෝදනා නැති අයව නිදහස් කරන්න යනවා. දැන් මේ වගේ දේවල් හරහා අපි අපේ රටේ ආරක්ෂාව පිළිබඳව ගැටලුවකට තල්ලු වී යා හැකි. ඒ කියන්නේ යුද්ධය නිමා කරන්න රටේ ආරක්ෂාව තහවුරු කරගන්න අපි උපයෝගගත්තු ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත වගේ දෙයක් අහෝසි කිරීම ප්‍රශ්නකාරී විය හැකි බව තමයි විවේචකයන් පෙන්වලා දෙන්නේ. මේක කොයි විදියට බලපායිද අපිට? දැන් ත්‍රස්තවාදය ඉවරලා නම් ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතක් නැහැනේ. අවශ්‍යතාවයක් නැහැ. දැන් හිටපු ත්‍රස්තවාදය ඇතිවීම වළක්වන්න. ඔව් දැන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා යුද්ධය අවසන් කළා. එතකොට ඊට පස්සේ ත්‍රස්තවාදය අවසන් වුණා. ත්‍රස්තවාදය අවසන් වුණාට පස්සේ ආපහු ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඊළඟට අවශ්‍ය වෙන්නේ සාමය ඇති කිරීම සඳහා ජන වර්ගයන් අතර සහයෝගීතාවයක් සංහිඳියාවක් ඇති කිරීම. ඒ සඳහා ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතක් අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් සරල උදාහරණයක් ගත්තොත් එහෙම ඉතිහාසයේ. දැන් එළාර දුටුගැමුණු යුද්ධයේදී එළාර දුටුගැමුණු යුද්ධය ඉවර වෙලා දුටුගැමුණු රජතුමා මොකද කරේ? එළාර පරාජය කරාට පස්සේ යුද බිමේදී ඔහුව ඝාතනය වුණාට පස්සේ ඒ ස්ථානයේ එළාර සොහොන ඉදි කරනවා. එළාර සොහොන ඉදි කරලා ඔහු නියෝග කරනවා ඒ සොහොන පසු කරලා යන ඕනම කෙනෙක් එතනින් බැහැලා යන්න ඕනේ කියලා. ගෞරව කරන්න ඕනේ. ගෞරව කරන්න ඕනේ. දැන් ඔහුගේ මල්ලි සද්ධාතිස්සගේ පුතා වලගම්බා ආපහු සොලී ආක්‍රමණයක් ඇවිල්ලා ඒ ස්ථානයේ පසු කරගෙන සොලීන් ඔහු පසුපසින් එලවාගෙන එනකොට ඒ ස්ථානයේ පසු කරගෙන යද්දී ඔහුගේ බිසෝරුන් දෙන්නත් හිටියා. ඔහු තමුන්ගේ මහප්පාගේ අන පිළිපැදලා ඒකෙන් බැහැලා ගියා. එතකොට පිටිපස්සෙන් එලවගෙන එන සොලීන් ලං වුණා. එතකොට ආපහු යන්න හදනකොට ඔහු එක බිසවක් බස්සවන්න සිද්ධ වුණා සෝමාදේවී. දැන් ඒ තරම් ඒ දුටුගැමුණු රජතුමා කියපු දෙයට මේ මෑතක් වෙනකනුත් මේ මිනිස්සු එතනින් යනකොට මේ බැහැලා යන තත්ත්වයක් තිබුණා. ඒක තමයි සංහිඳියාවේ පළමු පියවර. දැන් ත්‍රස්තවාදයේ වැළැක්වුවා නම් ඊළඟට කරන්න තියෙන්නේ ආපහු අර යුද සිරකරුව තියාගෙන මේ මිනිස්සුන්ට වද හිංසා කරන එක නෙවෙයි. දැන් ඔබතුමා කිව්වා දැන් චෝදනා නැත්තම් නිදහස් කරන්න බෑ. දැන් ඒක දැන් මේ මිනිස්සු දැන් JVP එක දැන් ජනතා විමුක්ති පෙරමුණේ කැරලි දෙකක් තිබුණා. 1971 කැරලක් තිබුණා 1989 කැරලක් තිබුණා. අපි මේ දෙමළ සිරකරුවන්ට සලකන විදිහටම දවුන්ට සැලකුවේ. ඕන් නිදහස් කරා ඊට පස්සේ මේ පුනරුත්ථාපනය කළා. එතකොට මේ අයලත් පුනරුත්ථාපනය කළා චෝදනා නැත්තම් නිදහස් කරනවා. සහ අපි විසින් ඒ කියන්නේ ආණ්ඩුව විසින් සහ සිංහල ජනතාව විසින් සිංහල ජනතාව මේ රටේ 74% වෙන ජනතාව. සිංහල ජනතාව තමුන්ගේ සාමයේ හස්තේ දිගු කළ යුතුයි දෙමළ ජනතාව. සංහිඳියාවේ පියවර ඒකයි. ඒ සංහිඳියාව ඇති කිරීම සඳහා ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේ මර්ධන නීති අවශ්‍ය වෙන්නේ නැහැ. සංහිඳිය දැන් අපි යන්න ඕන දුටුගැමුණු රජුගේ මාර්ගයේ. එහෙම ගියොත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හොඳයි. මේ අමින්ද මහත්මයා දැන් මේ ප්‍රශ්නය දැන් මේ මතු කරන කාරණා විරෝධතා මතුවෙන්න හේතු වෙන්නේ ඇයි එහෙනම්? මොකක්ද ඇයි දැන් ඔබලා කියනවා එක පැත්තකින් මෙහෙම මෙතන තියෙන්නේ මේ කොන්දේසි නෙමෙයි සම්මුතිය.
වලට මේ සම්මුතියන් වලට ආණ්ඩුව මේ ආණ්ඩුව විතර නෙමෙයි ගිය මීට කලින් තිබුණ සියලුම ආණ්ඩු මේ සම්මුතියන් වලට එකඟ වීම හරහා තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. ඒතකොට මෙතන කොන්දේසි පනවල නැහැ කියලා. එහෙනම් විරෝධයක් මතුවෙන්නේ ඇයි? විරෝධය කියන එක අපි මේම ගත්තොත් එහෙම ජනතාවට ආමන්ත්‍රණය කරන්න පුළුවන් බරපතලම වචන දෙක තමයි ජාතිවාදයයි වර්ගවාදයයි. දැන් ඒක හරහා ඕන කෙනෙක් පාරට බස්සන්න ඕන කෙනෙක් ආණ්ඩුවට විරුද්ධව පෙළ ගස්සන්න හරි ලේසියි අපිට. ඉතින් අපි ගොඩක් වෙලාවට ලංකාවේ දේශපාලනේ දැක්කේ මේ ජාතිවාදය හා වර්ගවාදය හරහා තමයි තියෙන ආණ්ඩුව වලට අපි ගහන්න පටන් ගන්නේ. පාරට මිනිස්සු බස්සන්න. දැන් ඔය GSP+ වලට විරුද්ධව කතා කරන අපි 100ක් අරගෙන පුළුවන් නම් නිකන් හොයලා බලන්න. අහලා බලන්න මේකට දන්නවද මේක කියලා? මේ මොකද්ද කියලා? මේකේ මොනවද තියෙන්නේ? කොන්දේසිද? එහෙම නැත්නම් මොනවද තියෙන්නේ? ඒ givisum ගැන එක වචනයක් දන්නවද කියලා? නමුත් කවුරු හරි කිව්ව පමණින් අපි අර පෙළ ගැහෙන ස්වරූපයක් තියෙනවා. මොකද අපිට හදවතට දැනෙන දෙයක් තියෙනවානේ. මේ තමයි අපේ රටේ රණවිරෝ දිනා දුන්න නිදහස පාවා දෙනවා. මේ හම්බෙන බදු සහනයකට අපේ රණවිරෝ දංගෙට අපි අරයි යනවා. මේවා අපේ මෙතනට දැනෙනවා. ඒතර හදවතට දැනෙනකොට මිනිස්සු ඕන කෙනෙක් පෙළපාලි යනවා ඒකට විරුද්ධව පිකට් කරනවා. ඉතින් වර්තමාන දේශපාලන ධාරාවේ එක පාර්ශ්වයකට ඔක ඕනේ. ඒ ඕනකමට ජනතාව බස්සන්න මේක හොඳ අවියක්. මොකද මම මුලිනුත් කිව්වා වගේ දැනුත් මං කියන්නේ හැබැයි ඔවුන්ගේ හදවතට තට්ටු කරලා බැලුවොත් ඔවුන් දන්නවා මේ කරන්න බොරුවක් කියලා. ඒක ඊටාම පැහැදිලි. ඔව් දැන් මේ මෙතුමගෙන් මම මේ ආර්ථික කටයුතු අහන්නේ තමයි මේ අනිත් කාරණා මේ ඔබතුමාලා දෙන්නගෙන් ඇහුවේ දැන් හර්ෂ් මහත්මයා දැන් මේ ලෝකේ පුරාම දැන් මම දැක්ක මේ එක අර බඩුගේ මහත්මියම ලියපු ලිපියේ තියෙනවා මේ අපිට මේ GSP+ සහන දෙන්නේ මේ සඳහා අපිට විවිධ බලපෑම් කරන මේ යුරෝපීය රටවල් හැම එකම මානව හිමිකම් අතිශයින්ම උල්ලංඝනය කරනවා. ඔවුන් අර එන සමහර අනාථයන්ට පවා සලකන්නේ නැහැ. විවිධ වූ කාරණා ලියලා තිබුණා. ඉතින් ඒ නිසා අපි ඔවුන්ට යට වෙන්න ඕනේද? ඔව් සමාවෙන්න අපි විජේසිරි මහත්තයවත් සම්බන්ධ කරගෙන රත්නපුරෙන් අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. විජේසිරි මහත්මයා ආයිබෝන් ඔබට. විජේසිරි මහත්මයා ඔබ රැඳිලා ඉන්නවද අපිත් එක්ක? ඔව්. හොඳයි ඔබට අවස්ථාව තිබෙනවා. හලෝ. ඔව්. මේ දැන් ඔබතුමාලා දැන් මේ GSP+ මේ අපිට ලංකාවට ලැබීම පිළිබඳව කිව්වා කන්ඩිෂන්ස් උයි කන්වෙන්ෂන්ස් ඒ දෙක ගැන. ඔව්. නමුත් මම කිලින්ම කියන්නම් රජයට විරුද්ධව ප්‍රකාශ කරන්නේ දැන් විශේෂයෙන්ම මම නම් කියන්නද? නම් නොකිය කමන්නේ. ඔව් විවේචකයෝ කියලා කියන්නේ. ඔව්. ප්‍රධාන මම නම් කියන්නේ ඒගොල්ලෝ කොයි වෙලාවෙත් කියන්නේ මේ කොන්දේසි 58ක් පනවලා තියෙනවා. ඔව්. මේකේ මේවා තියෙනවා මේකේ තියෙනවා. මූලික බොරු කියන්නේ. ඇයි මේ රටේ නීතිය අනුව මහජනයා නොමග යවන අවස්ථාවලට ඇයි රටේ නීතියෙන් බැරිද මේ බොරු කියන අයට නීති අනුකූලව කටයුතු කරන්න? අනිත් එක ඇත්තටම මොනවා කිව්වත් මාධ්‍ය අතින් රජය සම්පූර්ණයෙන් පරාදයි. හරිද? විපක්ෂයේ මාධ්‍ය රටේ දිනු. මේකට රජය මොන හරි පියවරක් ගන්න ඕනේ. හොඳයි. රජයේ වැරදි විවේචනය කළාට කමක් නැහැ. මහත් විවේචනය කරනවා. නමුත් අපට අවශ්‍ය වෙන්නේ බොරුව. අද බොරුවනේ රජ කරන්නේ. ඉතින් ඒකට ඒ රටේ නීතිය ක්‍රියාත්මක කරන්න බැරි. හොඳයි. බොහොම ස්තුතියි. මම දන්නේ නැහැ ඇත්තටම ඒකට කොහොම උත්තරයක් දෙන්න පුළුවන්ද කියලා ඔබ තිදෙනාගෙන් කෙනෙකුට. ඒ කියන්නේ බොරු මෙහෙම ප්‍රජාතන්ත්‍රවාදී ඕනෑම කෙනෙකුට ඕනෑම විවේචනයක් කිරීමේ අයිතිය තියෙනවා. ඒ විවේචනය සාධාරණද අසාධාරණද බව තේරුම් ගන්න විජේසිංහ මහත්මයා ඒකේ එක පැත්තක් තේරුම් ගන්න තියෙනවා. ඉතින් ඒ වගේ ජනතාවම තමයි මේ විවේචන නිවැරදිද හරිද කියලා තීන්දුව ගන්න මේ. ඒ වගේ විවේචන වලට නඩු දාන්න නීති මගින් කටයුතු කරන්න ගියොත් මීට වඩා ප්‍රශ්න සංකීර්ණ වෙයි. මොකද දැන් අපේ රටේ දැන් පසුගිය කාලයට වඩා ප්‍රජාතන්ත්‍රවාදය බොහොම ඉහළින් තියෙනවා. ඒ කියන්නේ රජය විවේචනය කරන් දැන් පසුගිය රජයේ කාලේ වගේ දෙයක් වුණා නම් මේ තර්ජන එන්න පුළුවන්. දුරකථන ඇමතුමක් දීලා ඒවා කරන්න එපා කියන්න පුළුවන්.
ඊළඟට එහෙම නැත්නම් එම මාධ්‍ය ආයතනයට පහර දෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඒක ලියපු මාධ්‍යවේදීන් අතුරුදහන් දෙන්න පුළුවන්. දැන් ඒ කිසිම බියක් සැකක් නැතුව මාධ්‍යවේදීන්ට තමන් කැමති දේ කියන්න නිදහස තියෙනවා. දැන් මේ පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය අපි භුක්ති විඳිනවා. දැන් මේ මහත්තයා කියපු කාරණේ හරි. දැන් රජයට ගහනවා. බොරු කියලා ගහනවා. ඒ කියන්නේ සත්‍ය ඒ විවේචනයක් නෙමෙයි. රජයේ වැරදි විවේචනය කළ යුතුයි. අපිත් විවේචනය කළා තියෙනවා. විවේචනය කරමින් සිටිනවා. මමත් ලිපි ලියනවා. ලිපි වලත් විවේචනය කරනවා. වැරදි තියනවා. නමුත් මේ දැන් එතුමා මතු කරන කාරණේ මේ බොරු කියනවා. දැන් ජාතික යයි කියා ගන්න පුවත්පත්වල ඔය පුවත්පතක තිබුණා ඔය මේ කොන්දේසි 58ක කතාවක් දාලා. ඒක හිස් ප්‍රලාපයක්. එහෙම 58ක් නැද්ද? එහෙම 58ක් නෑ. දැන් අපි කියවනේ මේ කොන්දේසි මේ සම්මුතින් 27කට අපි අත්සන් කරලා තියෙනවා. ඒ 27 ක්‍රියාත්මක කරන්න. එපමණයි. ඊට වඩා කිසිම දෙයක් වැඩි නෑ. ඒ 58ක් කොහෙන් ආවද කියලා මම දන්නේ නෑ. ඒ දැන් කාලෙක ඉඳන් තියෙන ඔය 58ක කතා. ඒ සම්පූර්ණ හිස් ප්‍රලාප, බොරු, අසත්‍ය. ඉතින් ඒවා කරමින් ජනතාව නොමග යනවා. ඉතින් ඔය පුවත්පත් කොමිසම හරහා මොකක් හරි ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන් වෙන්න පුළුවන් රජයට. මම හිතන්නේ රජය ඒ ක්‍රියාමාර්ග නොගෙන ඔය ප්‍රජාතන්ත්‍රවාදී විදිහට මේගොල්ලන්ට යන්න ඉඩ දීලා තියෙනවා. ඉතින් ජනතාව ඒ පිළිබඳ අවදියෙන් ඉන්න ඕන. හොඳයි. අපි විරාමයකට ගිහිල්ලා නැවතත් ඉක්මනින්ම එකතු වෙමු. අර අමින්ද මහත්මයා අර රත්නපුරේ අසන්න කරපු චෝදනාවක් මේ ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රතිපත්තිය එහෙමත් නැත්නම් sannivedanaye බොහොම දුර්වලයි කියලා. ඔබ ඒකට එකඟද? එකඟ වෙන්න වෙනවා. මොකද එක පැත්තකින් දැන් රටේ යමක් සිද්ධ කරනකොට ඒ තොරතුරු නිවැරදි ආකාරයෙන් ජනතාවට දැනගැනීමේ අයිතිය තියෙනවා. අපි තොරතුරු දැනගැනීමේ පනත සම්මත කරලා විතරක් හරියන්නේ නැහැ. දැන් අපි දැක්ක දේ තමයි ජනතාවට නිසි තොරතුරු ලබා දෙන්න මේ ආණ්ඩුවේ ක්‍රමවේදයක් තිබුණේ නැහැ පහුගිය කාලේ. මට තාම නැහැ. ඒක නිසා තමයි ඒතකොට ඒක පාර්ශවීය දෙන තොරතුරු මත තමයි ජනතාව තීන්දුව తీරන ගන්න. ඒතකොට එක පැත්තකින් කියනවා අපි දන්න දෙයක් තමයි පොදු විපක්ෂය ගත්තොත් ඒකේ පොදු විපක්ෂයේ ඉන්නවා කණ්ඩායම් ගණනාවක්. ඕන හැම වෙලාවෙම මොකක් හෝ දේශපාලන භූමිකාවක් රඟපානවා. ඒ හරහා ජනතාව පැති ගණනාවකින් දැනුවත් කරනවා. හැබැයි ආණ්ඩු පක්ෂයට බැරි වෙලා තියෙනවා මේ ඇත්ත පින්තූරය ජනතාවට දෙන්න. වෙලාවකට අපි ආණ්ඩු පක්ෂය ගත්තත් ආණ්ඩු පක්ෂයේ අයත් පරස්පර විරුද්ධ මතවල ඉන්නේ. එකිනෙකට පරස්පර කටයුතු කරන්නේ. ඒ කියන්නේ ඒක වුන් දැනුවත් වෙලා නැහැ. ඉස්සෙල්ලාම කරන්න ඕනේ තමන්ගේ ආණ්ඩු පක්ෂයේ മന്ത്രിවරු මැති ඇමතුරු හරියට දැනුවත් වෙලා මේ රටේ ජනතාවට ඇත්ත කියන්නේ. ඇත්ත ප්‍රතිරූපේ ඇත්ත තත්ත්වය පෙන්වන්න පුළුවන් ශක්තිමත් මාධ්‍ය ක්‍රමවේදයකට ආණ්ඩුව යා යුතුයි. එතුමා කිව්ව කතාවට මම ඊටාම එකඟයි. ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රචාරණය ඊටාම දුර්වල මට්ටමක තියෙනවා. හොඳයි මම නැවතත් මේ හර්ෂ ගුණසේන මහත්මයා ඔබ ටිකක් මානව හිමිකම් පැත්ත ගැන කතා කරපු නිසා නැවතත් අහන්නේ දැන් මේ අපි GSP+ සහනය ලබා ගන්න නිසාද බොහෝ ක්‍රියාකාරකම් පහුගිය කාලේ කරානේ. දැන් අර බින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනතක් ගෙනාවා. අතුරුදහන් වූවන් පිළිබඳව කාර්යාලය සොයා බැලීමේ කාර්යාලයක් පිහිටුවීම සඳහා පනතක් ගෙනාවා. ඒකම දැන් මේ තොරතුරු පනත මේ වෙනකොට ක්‍රියාත්මක කරන්න නියමිතව තිබෙනවා පෙබරවාරි 3 වෙනිදා ඉඳන්. ඒකම දැන් මානව හිමිකම් කොමිසමට වෙනදාට වඩා නිදහසක් ලැබිලා තිබෙනවා. පොලිස් මේ රැඳවියන් ගැන කරුණු සොයා බලන්න රැඳවියන් හමු වෙන්න යන නීතිඥවරුන්ට අවස්ථාව දෙන්න දැන් කටයුතු සූදානම් කරමින් තියෙනවා. දැන් මේ වගේ ක්‍රියාකාරකම් සියල්ල කෙරෙන්නේත් මේක ඉලක්ක කරගෙනද? නෑ. මේ ක්‍රියාකාරකම් ඇත්තටම සිවිල් සමාජය විසින් සහ මේ පුරවැසියන් විසින් කාලයක් තිස්සේ කරනු ලැබූ ඉල්ලීම් වල ප්‍රතිඵල. දැන් තොරතුරු දැනගැනීමේ පනත ඇති කිරීම සඳහා කාලයක් තිස්සේ සිවිල් සමාජය උද්ඝෝෂණය කරා. එතකොට ඒවා මේ GSP+ සහනය ලබා ගැනීම ඉලක්ක කරගෙන නෙමෙයි මේවා කරේ. දැන් බින්දිතයන්ගේ අතුරුදහන් වීමේ ඒක දැන් සිවිල් සමාජය සෑහෙන කාලයක් තිස්සේ කරපු ඉල්ලීමක්. ඒ සිවිල් සමාජයේ ඉල්ලීම් කරේ මේ රටේ ජනතාව ගැන හිතලයි. මේ රටේ බින්දිතයන් ගැන හිතලයි. එතකොට
ඒ අවස්ථාවේදී සිවිල් සමාජයේ අදහසක් තිබුණේ නැහැ මේ GSP+ ලබා ගැනීම වෙනුවෙන් මේක කරනවා කියලා. දැන් ඒවා අපේ රටේ ජනතාවගේ ජන ජීවිතය මේ quality of life ඒ කියන්නේ ගුණාත්මක ජීවිතයේ ගුණාත්මක භාවයේ ඉහළ නැංවීම සඳහා කරන දායකත්වය. ඉතින් ඒ හරහා GSP+ වල සඳහන් වෙන මේ සම්මුතීන් රැක ගැනීමකුත් සිදු වෙනවා. එතකොට ඒක අතුරුඵලයක්. ඉතින් ඒ සිවිල් සමාජයේ ඇති කිරීම ඉල්ලපු පුරවැසියන්ගේ අරමුණ උනේ සමාජයේ ජනතාවගේ ගුණාත්මක භාවය ඉහළ නැංවීම. ඒක GSP+ සහනය ඉලක්ක කරගෙන එකක් නෙමෙයි. ඇත්තටම වෙන්නේ GSP+ සහනය ලැබීම සඳහා මේ ජාත්‍යන්තර සම්මුතීන් අප විසින්ම අත්සන් කළ මේ සම්මුතීන් පිළිගැනීම තුළ අපේ රටේ ජනතාවගේ ජීවිතයේ ගුණාත්මක භාවය ඉහළ නැංවෙනවා. ඒකයි වෙන්නේ. ඔව් හොඳයි. දැන් මේ GSP+ සහනය වගේ දේවල් ලැබුණාම අපේ රටේ මේ වඩාත් විශාල වශයෙන් කර්මාන්ත ඇති වෙන්න ඉඩකඩක් තියෙනවා. මොකද ඒ අවශ්‍ය ඩිමාන්ඩ් එක ඒ ඉල්ලුම සපුරාලන්න අපෙන් සප්ලයි එකක් එහෙම නැත්නම් අපෙන් සැපයීමක් ලබා දෙන්න ඕන. හැබැයි අපේ රට කෘෂි ආර්ථිකය මත ගොඩක් රඳා පැවතුණු රටක්. සහල් වලින් අපි ස්වයං පෝෂිත වුණා. දැන් අපි මේ කෘෂි ආර්ථිකය විනාශ කරමින් ඉන්නවයි කියන විවේචනය තියෙනවා. ඉතින් ඒ නිසා අපි මොකද්ද කළ යුත්තේ? අපි තවදුරටත් කෘෂි ආර්ථිකයත් එක්ක ගැට ගැහුණු ආර්ථික රටාවක යන්න ඕනද? නැත්නම් නිෂ්පාදන සහ නිෂ්පාදනයන් අලෙවි කිරීම සඳහා දැන් වෙළඳ පොළවල් විවෘත වෙමින් තියෙනවා. ඒ ඉලක්ක කරගත් වැඩ පිළිවෙලක යන්න ඕනද? නැත්නම් මේ දෙකම එක්ක එතු වෙච්ච වැඩ පිළිවෙලක යා යුතුද? මොකද්ද සුදුසුම? මම හිතන්නේ ශාන් අපි කෘෂි කර්මාන්තය කියන එක අපි නොසලකා හැරිය යුතු නැහැ. අපිට මේ GSP සහනය සහනය තුල අපිට ඒ සඳහා අවස්ථා තියෙනවා. අපි බලන්න ඕන අපි කොහොමද මේ සහනයත් එක්ක ආයෝජන අවස්ථා කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුල අපි ඇති කරගන්නේ කොහොමද කියලා මම එක උදාහරණයක් ගන්නම්. දැන් මේ අපි අපනයනය කරන දේවල් අපි දිහා බැලුවම යුරෝපීය වෙළඳපොළට පොල් ආශ්‍රිත නිෂ්පාදන ගොඩක් තියෙනවා. දැන් ඒවයි අතුරු කියන්නේ වටිනාකම එකතු කරන වැලියු ඇඩඩ් එකතු කරන ලද වටිනාකම එකතු කරන ලද කර්මාන්ත මත පදනම් වෙච්ච නිෂ්පාදන ගොඩක් තියෙනවා. එතකොට අපි බලන්න ඕන අපි දැන් 7200ක විතර භාණ්ඩ පැසක් අපිට සහනය මේක ලැබෙනවා. මේ සහනය තුල මේක ඇතුලේ කෘෂිකාර්මික භාණ්ඩ වලට තියෙන අවස්ථා මොනවද කියන එක අපි හඳුනා ගන්න ඕනේ. දැන් අපි කෘෂියන්සේ තියෙන ප්‍රධානම ගැටලුව තමයි මේ කෘෂිකර්මාන්තයේ පදනම් වෙච්ච කර්මාන්ත පද්ධතියක අඩුව තියෙනවා. එතකොට කොහොමද අපි මේ ශාස්ත්‍රයේ ආයෝජන අවස්ථා මේකත් එක්ක ඇති කරන්නේ? අපේ නිෂ්පාදන ප්‍රමිතියකට නිෂ්පාදනය කරලා සැකසුම් කර්මාන්ත හරහා ප්‍රොසෙස් ප්‍රොඩක්ට් කියන එක සැකසුම් කර්මාන්ත හරහා හදලා යුරෝපා වෙළඳපොළට අපි යවන්නේ කොහොමද? ඒකට මේකට අවස්ථාව තියෙනවා. ඇත්තටම තියෙනවා. විශාල දැන් ඒ කියන්නේ කෘෂි නිෂ්පාදන වුණත් මීට වඩා වෙනස් ආකාරයෙන් ඒවයි අගේ එකතු කිරීමක් කරලා මොකද අපි දැන් ඒකට දැන් අපි ඒවට අදාළ තියෙනවා ෆුඩ් සේෆ්ටි මෙෂර්ස් තියෙනවානේ. ඒවට අදාළව අපි ඒවා නිෂ්පාදනය කරන්න ඕනේ. ඒකට මේවා දැනුවත් කරන්න ඕනේ. දැන් ආහාර වලටත් මේ සහනය ලැබෙනවද? GSP+ සහනය? සමහර භාණ්ඩ වල තියෙනවා. දැන් අපි මම ඔය කොකනට් තේ වලට විශේෂයෙන් තියෙනවා. පොල් ආශ්‍රිත නිෂ්පාදන වලට විශේෂයෙන්ම තියෙනවා. එතකොට මේක ඇත්තටම ලොකු විභවතාවයක් තියෙන ශාස්ත්‍රයක් තමයි පොල් කියලා කියන්නේ. එතකොට දැන් නමුත් අපේ අපනයන වලින් ඉතාම සුළු ප්‍රමාණයක් තියෙන ලොකු ඉල්ලුමක් තියෙනවා. එතකොට මේ ඉල්ලුම සපුරන්න අපිට බෑ. දැන් තාමත් බෑ. එතකොට මේකට අවධානය අපි ඇත්තටම යොමු කරන්න ඕනේ. අනිත් පැත්තෙන් බලන්න ඕන දැන් එහෙම කරන්න ගියොත් අමින්ද මහත්මයා ලංකාවේ පොල් ගෙඩිය තවත් වැඩි වෙන්නත් පුළුවන්. මේ දෙවෙනි කාරණාව තමයි දැන් කර්මාන්තාංශය කොහොමද අපි මේකත් එක්ක ප්‍රසාරණය කරන්නේ? මොකද සේවාංශය ඇත්තටම පුළුල් වෙලා තියෙන්නේ. කර්මාන්තාංශය අර නිෂ්පාදන ආර්ථිකයකට අපි යනවා කර්මාන්තාංශය තුල අපි ආයෝජන අවස්ථා ආයෝජකයෝ කොහොමද ගෙන්න ගන්නෙ? අපි මේ ආයෝජකයන්ට මේ පණිවිඩයේ සංඥාව අපි නිකුත් කරන්න ඕන. දැන් අපේ රට තුල තියෙන අවස්ථාවන් ගැන මේක යුරෝපා වෙළඳපොළට අපි මේක කොහොමද යවන්නේ? තියෙන වාස්තවක තත්ත්වයන් මේවා අපි ආණ්ඩුවට ඇත්තට මේ සඳහා වැඩපිළිවෙලක් තියෙනවා.
රටේ අපි අගමැතිතුමාගේ මධ්‍යකාලීන ආර්ථික සැලැස්ම දිහා බැලුවම ඒ පැහැදිලිවම තියෙනවා අපේ අපනයන ආදායම් වර්ධනය කර ගැනීම ඉලක්කගත කරලා තියෙනවා. එතකොට මේ අපනයන ආදායම් වර්ධනය කරගන්න තමයි මේ අපි හැමදේම මේ යුරෝපා GSP+ විතරක් නෙමෙයි. දැන් අපි හම්බන්තොට කර්මාන්තපුරයක් ස්ථාපිත කරන එක, ඊට පස්සේ ඉන්දියාවත් එක්ක වෙළඳ ගිවිසුම් ගන්න එක, චීනෙත් එක්ක නිදහස් වෙළඳ ගිවිසුම් වලට යන එක, සිංගප්පූරුවත් එක්ක යන එක. එතකොට මේ වෙළඳ පොළ ප්‍රසාරණය කර ගැනීම තමයි කරන්නේ. අපිට වෙළඳ පොළක් තියෙන්න බෑ. එතකොට මේ හරහා අපිට ප්‍රතිලාභ අරගෙන අපි අර මධ්‍යකාලීන ආර්ථික සැලැස්මේට අනුගතව යන ක්‍රමවේදයන් තමයි අපිට මේකට දකින්න පුළුවන්. හොඳයි ආචාර්ය අමින්ද මහත්මයා මොකක්ද විය යුත්තේ ඔබේ අවසාන අවස්ථාව? ඔව් විය යුත්තේ අපිට ලැබිච්ච අවස්ථාව හරියට ප්‍රයෝජන ගන්න. දැන් ලංකාව යුරෝපා සංගමයට 2015 අපනයන කරපු භාණ්ඩ ගත්තාම ඇඟලුම් තමයි 60%ක් තිබිලා තියෙන්නේ. ඊට පස්සේ ප්ලාස්ටික් සහ රබර් නිෂ්පාදන තියෙනවා 10.4ක් විතර. ඊට අමතරව අපි ගත්තොත් එළවලු සහ ඒ භෝග වර්ග තියෙනවා 7.2ක්, මැෂිනරිස් 3යි, කැම බීම සහ ඒ වර්ග තියෙනවා 2.7ක්. දැන් අපේ ව්‍යුහයේ යම් ආකාරයක එක තැනකට ගිහිල්ලා තිනවා මේ ටෙක්ස්ටයිල් ඉන්ඩස්ට්‍රි එකට විතරක්. දැන් මේක ආචාර්ය ප්‍රසන්න කිව්වා වගේ අපි භාණ්ඩ වර්ග 7200කට ව්‍යාප්ත කරොත් මේ රටේ ආර්ථිකය සමබර වෙනවා. නැත්නම් අපි එක කර්මාන්තයක් කඩා වැටුනොත් මේ සියල්ල වැටෙනවා අපිට. ඉතින් මීට වඩා නිෂ්පාදන ආර්ථිකයක් ලංකාව තුළ නිර්මාණය කරන්න මේක හොඳ අවස්ථාවක්. හැබැයි අපි පිළිගන්න ඕනේ මේක නෙමෙයි මේ රටේ සමස්තය වෙනස් කරන්න පුළුවන් එකම දේ. මේ රටේ ගැටලුවට යම් ආකාරයක විසඳුමක් ලබා දෙන්න අවස්ථාවක්. ඉතින් මේ අවස්ථාව හරියට ප්‍රයෝජනය ගන්න රටේ වැඩපිළිවෙලක් සැකසෙන්න ඕනේ. රජයේ වගකීමක් තියෙනවා. මේ ලැබෙන එක හරි ප්‍රයෝජනයකට යොදව ගන්න. ඔව් ඒ කියන්නේ අනිත් එක තමයි රටේ නිෂ්පාදකයෝ බහුජාතික විශාල සමාගම් තියෙනවා, ව්‍යාපාරික ප්‍රජාවක් ඉන්නවා. මේ අය දැනුම්වත්ද, මේ අය සූදානම්ද මේ තත්වයට මේත් එක්ක පිහිනන්න? දැනුවත් බව උඩුගම්බලා පිහිනන්න නෙමෙයි, GSP+ ආවොත් ඒකත් එක්ක අපිට මේ පිහිනන්න පුළුවන් අවස්ථාවක් එනවා. ඒ සඳහා වුන් සූදානම්ද? යම් සූදානමක් තියෙනවා. නමුත් මම කියන්නේ ඒක ප්‍රමාණවත් නැහැ කියලා තාම. මොකද දැනුවත් කිරීම පැත්ත මුලිනුත් මම කිව්වේ දැනුවත් කිරීම ඊටාම මදි. දැනුවත් කිරීම දැන් අපි GSP+ ලැබෙනවා කියලා දැනදැනත් තව උකට කල් දාන්න බෑ. අපි දැම්මෙන් දැම්ම ලෑස්ති වෙනුනේ ඒක ලැබිච්ච තැන ඉඳලා වැඩ ගන්න. ප්‍රයෝජන ගන්න. මොකද ලැබෙන්න තියෙන ඉඩකඩ මොකද්ද? ඉඩකඩ දැන්ට තියෙන කරුණුත් එක්ක දැන් අපේ අතේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ අපි මේ පිළිගන්න කියන්නේ මේ සම්මුතියන් වලට අපි දක්වන ප්‍රතිචාරය. දැන් අපි කැමති වෙලා තියෙනවා නම් මොකද අපිම අස්සම් කරපුවා නෙමෙයි. එහෙම නැතු වෙන කවුරුත් අපි වෙනුවෙන් අස්සම් කරපුවා නෙමෙයි. අපේ රජයන් විවිධ රජයන් අස්සම් කරපුවා. අපි බාරගත්ත ගිවිසුම් එහෙම නැත්නම් අපි බාරගත්ත සම්මුතියන් ඒ ආකාරයෙන් ක්‍රියාත්මක කරන්න රජය කොච්චර කැප වෙනවද? කැප වෙනවා නම් අරක හම්බ වෙනවා. GSP+ හම්බ වෙනවා. ඉතින් ඒකයි මේ බෝලේ තියෙන අපේ අතේ. ඉතින් අපි කොහොමද මේක එක සෙල්ලම් කරන්න කියන එක තමයි තීරණය වෙන්නේ. ඉතින් රජය පිළිගන්නවා නම් රයිට් අපි මේ සම්මුතියන් එක්ක වැඩ කරනවා. මොකද ඒ සම්මුතිය නරක නැහැ කියන එක අපි දිගින් දිගටම කිව්ව දෙයි. එහෙමනම් දැන් රජය පැත්තෙන් උත්සාහ කරන්න ඕනේ තව මාස 3කින් 4කින් මේ සහනය අපිට ලැබුණාම ඒකට ප්‍රමාණවත් නිෂ්පාදන හැකියාවක් තියෙන ව්‍යාපාරිකයෝ ආයෝජකයෝ රට තුල ගොඩනගවන්න. ලංකාවේ නැත්තම් විදේශ රටවලින් ගෙන්න ගන්න. ඉතින් තාමත් මම විශ්වාස කරනවා මේ ප්‍රචාරණ කටයුතු සහ සූදානම ප්‍රමාණවත් නැහැ. තියෙනවා නමුත් ප්‍රමාණවත් නැහැ. ඒක මීට වඩා වේගවත් විය යුතුයි. ඔව්. මේ හර්ෂ ගුණසේන මහත්මයා දැන් මොකද්ද විය යුත්තේ? ඒ කියන්නේ දැන් මෙතන ලොකු විවේචනයක් තිබෙනවා. විවේචනය කරන පිරිස්වල අභිප්‍රායන් කුමක්ද කියන එක ගැන මේ පැහැදිලි නමුත් මේ විවේචනයත් එක්ක නිවැරදි දිශාවකට ගමන් කරන්න පුළුවන් වේවිද? GSP+ සහනය ලැබීම හරහා ඒකේ ප්‍රතිලාභය රටට එනවට වඩා අපි ඉන්න තැනින් තවත් පහළට යාවිද කියන එක මේ දෙකේ දෝලනයත් එක්ක මොකක් විය හැකිද? මොකක්ද විය යුත්තේ ඔබ හිතන විදිහට? පළවෙනිම කියන්න දෙන්නේ මේ රටේ
පළවෙනි ආර්ථික විප්ලවය ඇති වුණේ ජේ.ආර්. ජයවර්ධන මහත්මයා 1977 රටේ ආර්ථිකය විවෘත කිරීමත් සමග. ඉන්දියාවේ ආර්ථිකය විවෘත කරේ 1991 පමණ නරසිංහ රාහු අගමැතිතුමා යටතේ මන්මෝහන් සිං මුදල් ඇමති වෙලා ඉන්න. ඉන්දියාව මේ ආර්ථිකය විවෘත කරාට පස්සේ විශාල වශයෙන් ඉදිරියට ගියා. අපිට ඒක ඒ තරම් ඉදිරියට යන්න බැරි වුණා. මොකද අපේ රටේ යුද්ධයක් තිබුණා සහ නොයෙකුත් කාරණා නිසා. දැන් අපි මේ ඉන්නේ අපේ රටේ තියෙන දෙවන ආර්ථික විප්ලවය මුවවිට. ඒක මම පැහැදිලිව කියනවා. එතකොට දැන් මේ අවස්ථාවේදී දැන් මේ GSP+ සහනය තමයි මේ දෙවන ආර්ථික විප්ලවයේ අඩිතාලම වශයෙන් මූලික වශයෙන් එන්නේ. එතකොට ඊළඟට ඒ හරහා අපේ රට සූදානම් වෙනවා විවිධ වෙළඳ ගිවිසුම් වලට එන්න. චීනය සමග ඉන්දියාව සමග ඒතර ආයෝජකයෝ එන්න පුළුවන්. මේ ආයෝජකයෝ ඇවිල්ලා අපේ රටේ භාණ්ඩ නිෂ්පාදනය කරලා ඉන්දියාවට එහෙම නැත්නම් චීනයට යුරෝපා සංගමයට අරින්න පුළුවන්. ඒ ආශ්‍රිත විශාල ආර්ථික පිබිදීමක් තියෙන්න පුළුවන්. දැන් අනිත් කාරණේ ගත්තොත් එහෙම මේ ඔබතුමා කිව්වා මේ විවේචන එල්ල වෙනවා කියලා. දැන් අපේ රටේ හැමදාම තිබුණේ විරුද්ධ දේශපාලන පක්ෂය තමුන්ගේ දේශපාලන අභිමතාර්ථයන් රටේ දේශපාලන අභිමතාර්ථයන්ට වඩා ඉහළින් තිබුණා. ඒක මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ එක්සත් ජාතික පක්ෂය හෝ පමණක් කර දෙයක් නෙවෙයි, හැමෝම ඒ විදිහට තමයි තිබුණේ. දැන් ජනවාර්ගික ප්‍රශ්න වශයෙන් ගත්තොත් එහෙම 1956 ඉඳන් ওই තත්ත්වය තිබුණේ. විරුද්ධ පක්ෂයේ ඉන්න කට්ටිය තමුන්ගේ පක්ෂයේ දේශපාලන අභිමතාර්ථයන් ජාතික අභිමතාර්ථයන්ට වඩා ඉහළින් තියෙනවා. ඉතින් ওই විවේචන තියෙන්නේ දැනටත් ඒ වගේ තත්ත්වයක් තියෙන්නේ. එතකොට මේ තත්ත්වය ජය ගැනීම සඳහා එක්තරා දේශපාලන උපක්‍රමයක් විදිහට තමයි මේ යුනිටි ගවර්න්මන්ට් මේ යහපාලන ආණ්ඩුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් එකතු වෙලා අපේ රටේ ජාතික ප්‍රශ්නයට විසඳුමක් දීලා අපිට නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් අරගෙන ඇවිල්ලා සම්මුතිවාදී දේශපාලනයක් අරගෙන යන්න හදන්නේ මේ විරුද්ධ දේශපාලන පක්ෂය තමුන්ගේ දේශපාලන අභිමතාර්ථයන් ජාතික අභිමතාර්ථයන් සම්මුතිවාදී දේශපාලනයත් එක්තරා දුරකට මේ GSP+ සහනය ලැබෙන්න පිටුවහලක් වුණාද? GSP සහනය ලැබෙන්න පිටුවහලක් වුණා. ඒ කියන්නේ ආර්ථික ඉදිරි ගමනකට පිටුවහලක් වෙනවා. ඒතකොට මේ සම්මුතිවාදී දේශපාලනයේ ඒකාරමුණක් තමයි අපේ රටේ ওই මං කියපු කාරණා දෙකට අමතරව පොදු ජාතික ප්‍රතිපත්තීන් වලට එකඟ වෙලා ඒවා ඉදිරියට ගෙන යාම සඳහා. එතකොට මේ தත්ත්වයට ප්‍රතිවිරෝධයක් වෙලා තියෙනවා මේ ඒකාබද්ධ විපක්ෂීය ප්‍රතිවිරෝධී තත්ත්වයක්. හැබැයි ඉතින් විපක්ෂයකුත් ඉන්න ඕන තමයි. හැබැයි අපේ රටේ තියෙන විපක්ෂය හැමදාම ඕනම විපක්ෂයක් හැමදාම කරේ ඔය මං කලින් කියපු කාරණේ. ඒ කියන්නේ හොඳ දෙයටත් වැරදි දෙයටත් විවේචනය කරනවා. ඔවුන්ගේ පරමාර්ථය වෙන්නේ බලය ලබා ගැනීම. එසේ නොවේ යුතුයි. බලය ලබා ගැනීමේ පරමාර්ථය විය හැකි. හැබැයි ජාතික අභිලාෂයන්ට වඩා ඉහළින් ඔවුන්ගේ අභිලාෂයන් තියෙන එකට මම කිසිසේත්ම එකඟ වෙන්නේ නැහැ. එතකොට මේ අපිට ලැබිලා තියෙන අවස්ථාව සරණමය අවස්ථාවක්. පක්ෂ දෙක එකතු වෙලා තියෙනවා. ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලබා ගැනීමට සහ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ලබා ගැනීමට සහ දිගුකාලීන ආර්ථික සංවර්ධනය සඳහා අඩිතාලමක් ලබා ගැනීමට දැමීමට අවස්ථාවක් ලැබිලා තියෙනවා. අපි මේ අවස්ථාව ප්‍රයෝජනයට ගත යුතුයි. ඔව් හොඳයි. GSP+ සහනය ලැබෙන්නට තිබෙන ඉඩකඩ බොහොම ඉහළ බව තමයි ඔබ තිදෙනාගෙම ප්‍රකාශ වුණෙත්. යුරෝපා සංගම් ආරංචි මාර්ග වලින් සඳහා තහවුරු වෙන්නෙත්. මොකද අද යුරෝපා සංගමය ඒ කොළඹින් නිවේදනයක් නිකුත් කරුණා. කොළඹ කාර්යාලයෙන් මේ තියෙන කොන්දේසි නෙමෙයි මෙහි තිබෙන්නේ අර සම්මුතීන්ට එකඟ වීම නිසාම ඒ සම්මුතීන් වලට අත්සන් තැබීම නිසාම තමයි GSP+ සහනය ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව තිබෙන්නේ කියලා. හැබැයි මේ සම්මුතීන් එක්ක ඉටු කළ යුතු වගකීම් තවත් ඉටු කළ යුතුව තිබෙනවා. යම් ඒ සම්මුතීන් අනුව අපි බෙදෙන්නා වූ ඒ එකඟතාවයන් ක්‍රියාත්මක කළ යුතුව තිබෙනවා. ඒ සඳහා කටයුතු සිදු වේවි කියන අපේක්ෂාව අප වෙත තිබෙනවා. ඉතින් 7200කට වැඩි භාණ්ඩ ප්‍රමාණයක් මේ GSP+ සහනයත් එක්ක බදු සහන හැටියට යුරෝපා සංගමයට අයත් රටවල් 28කට යැවීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට උදා වෙනවා. ඉතින් මෙහි ප්‍රයෝජනගත යුතුවක් තිබෙනවා. ඒ වගේම විවේචන වලට අනුව
ඒ සඳහා අවධානය යොමු කළ යුතුවත් තිබෙනවා. ඉතින් ඉදිරියේදී මේ GSP+ සහනයත් එක්ක වඩා රටේ නිෂ්පාදනය, දේශීය ආර්ථිකය යහපත් වනු ඇතයි අපි විශ්වාස කරනවා. හොඳයි, ඔබ තිදෙනාටම නැවත වරක් බෙහෙවින්ම ස්තුතියි. ඔබට සුබ රාත්‍රියක් වේවා.